සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය ලක්දිව තූප වංශය සහ සඳහිරු සෑය එක තමයි දොරමඩලාවේ මාතෘකාව ලක්දිව රජ දවසින් පසු ඉදිවෙන දැවැන්තම ස්තූපය බුදු ශාසනයට භාර දෙන්න තව දවස් කීපයයි ඒ වෙනුවෙන් තමයි මේ විශේෂ දොරමඩලාව සංවාදාත්මක හරසරණිය සංවිධානය වී ඇත්තේ මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වෙන අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමින් වහන්සේ නමක් රාජකීය පඬිත මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස නායක ස්වාමින් වහන්සේ නමස්කාර පූර්වක පිළිගන්නට කැමැති උන්වහන්සේ ජයවත්පුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනංශයේ මහාචාර්ය ස්වාමින් වහන්සේ සඳහිරු සෑයේ දායකත්වයක් තියෙනවා මේ රටේ හැමෝම දායක වෙච්ච නූතන යුගයේ ජීවත් වෙන හැම කෙනෙක්ම හැම පුරවැසියෙක්ම දායක වෙච්ච ස්තූපයක් හැටියට සඳහිරු සෑය හැඳින්වුවට වරදක් නැහැ. අපේ හාමුදුරුවොත් කොටස්කාරයෙක්. ඒ වගේම අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වුණ අපේ රටේ ආරක්ෂක ලේකම්තුමා ජනරාල් කමල් ගුණරත්න මහත්මයා ආයිබෝවන් ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. ආයිබෝවන්. එතුමා ත්‍රස්තවාදයෙන් රට මුදා ගන්නා මහ සටනේ මහ සෙනවියෙක් හැටියට ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් හැටියට Tamanගේ යුතුයකම් ඉටු කරපු ලංකා පුත්‍රයෙක් අභිමානවත් ලංකා පුත්‍රයෙක් ඉතා ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් කතිකාචාර්ය ගායන චානක විදානපතේර මහත්මයා පරිවේශකෙක් ලේඛකෙක් හැටියට ප්‍රකටයි. කොටින්ම කියනවා නම් ධාතු විස්තරයත් රචනා කරලා තියෙන්නේ ගායන චානක මහත්තයා තමයි. අපේ රටේ පෞරාණික කලා ශිල්ප පිළිබඳ හොඳ ශාස්ත්‍රීය මට්ටමේ පරිශන කරපු පරිශකෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. අපේ හාමුදුරුවනේ මේ වැඩසටහනට පූර්විකාව මා සපයන්නේ අතීත දොරමඩලාවකින්. කොටින්ම කියනවනම් 7 අවුරුද්දකට කලින් විකාශය වෙච්ච දොරමඩලාවකින් තමයි අද දොරමඩලාවට පෙරවදන මා සපයා ගන්න. ඒකට අවශ්‍ය වෙන පොඩි වෙලාවක් ගත වෙනවා. හැබැයි බලන්ට වටින කතාවක් මේ සඳහිරු සෑය පිළිබඳ වටිනා පෙරවදනක් සපයන නිසා මට අවශ්‍ය දෙන්න ඒ ටික පෙන්වන්නට ඊට පස්සේ අපි කතා කරමු. අනුරාධපුරේ කිව්වහම ලංකාවේ පළමුවෙනි අගනුවර. ඒකෙන් හටගත්ත සංස්කෘතිය තමයි අද දක්වාම මේ රට පුරා පැතිරිලා තියෙන්නේ විදේශීය රටවල් වලට යන්නේ. අනිත් එක දැන් අනුරාධපුරේ කිව්වහම ඒක පූජනීය නගරයක්. ඒ පූජනීය නගරය තුල නව ඉදිකිරීමක් කළාම ඒකේ වටිනාකම තවත් වැඩි වෙනවා. එතනම මේ අනුරාධපුරය තෝරගත්තේ ජනාධිපතිතුමා. ඉතින් මම හිතන්නේ ජනාධිපතිතුමා අපිට කිව්වේ අනුරාධපුරේ හදන්න කියලා. ඒකට හේතුව හැටියට මම හිතන්නේ ජනාධිපතිතුමාට ඒක හිතෙන්න ඇත්තේ දැන් මේකේ ප්‍රධාන මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රධාන හේතුව උනේ මේ රටේ එක්සේසත් කිරීමනේ. එතන මේ එක්සේසත් කිරීමේදී මේ හමුදාවන් ඉදිරියට යැවීමේ මධ්‍යස්ථානය වගේ අපිට වෙලා තිබුණේ අනුරාධපුරේ. අනුරාධපුරයට තමයි මේ හැම ඒ දවස්වල අපි සෑම මේ රණවිරුවෙක්ම ඇවිල්ලා නිවාඩු යන කොටත් එක්හවුස් වෙන කොටත් මේ සියලු දෙයක්ම සිද්ධ වුණේ අනුරාධපුරෙම. අනුරාධපුරේ මූලිකව තමයි ඉදිරියට අපි ගියේ. එතකොට අපි ඒ කාලේ දිහා බැලුවොත් මේ අනුරාධපුරයේ තමයි විශාල වශයෙන්ම මේ ඉදිරියට යන්නට ප්‍රථමයෙන් මේ සේනාංක රැස් වෙලා තිබුණු ස්ථානය. භෞතික වශයෙන් රටේ හරිමැද අනුරාධපුරේ නොවුනට ප්‍රායෝගික වශයෙන් ගත්තාම ඔබතුමා කිව්වා වගේ මධ්‍යස්ථානයක් හැටියට අනුරාධපුරේ ක්‍රියාත්මක වෙලා තියෙන උතුරු මැදනේ. අනුරාධපුරේ තමයි වඩාත්ම මේ සඳහා උචිත ස්ථානය වෙන්නේ. අපි මේකට අර වෙනත් ස්ථානයක් තෝරා ගත්තනම් මම හිතන්නේ නෑ ඒ වැදගත්කම ඒ ආකාරයෙන්ම තියෙනවා කියලා. අර මම කිව්වා වගේ මූලික වශයෙන්ම අපි අවුරුදු ගණනාවක් තිස්සේ මම දැක්කා අපි මූලික වශයෙන්ම මේක එක්තරා යුද්ධයක් නේ අපි කරේ. අත්ත වශයෙන්ම යුද්ධයක් කරන්නට සිද්ධ වුණානේ. මේ සටනේදී මේ දියත් කිරීමට මූලිකම වූ ස්ථානයක් හැටියට
අපිට අනුරාධපුරය කිසිම පැකලීමකින් තොරව අපිට නම් කරන්නට පුළුවන් අනුරාධපුරය. ඉතින් මං හිතන්නේ අපි මූලික වශයෙන් මේ අපි සාකච්ඡා කරා මේ සෑම කෙනෙකුටම පින් පමුණවන්නට එක්තරා අර්ථයක් මේහිදී මියගිය සෑම කොටසකටම ත්‍රිවිධ හමුදාවේ සිවිල් අයගේ වගේම ත්‍රස්තවාදීන්ගේ මේ සෑම ජීවිත හානියකටම පින් පමුණවන්න පටන් හේතුකාරකයක් වශයෙන් පත් කරගෙන මේ කරපු දේ මම හිතන්නේ ඒකට ඉදිකිරීමේදී ඊට මූලික වූ ස්ථානයක් තෝරා ගැනීම ඉතාමත්ම උචිත වෙනවයි කියලා. මග ගියත් ත්‍රස්තවාදීනුත් මිනිස්සුනේ අපේ හාමුදුරුවනේ මිනිස්යන්ට පින් පැමිණවීම. දැන් අනුරාධපුරයේ දැන් මේ චෛත්‍ය හදන භූමිය දැන් තියෙන භූමිය ගත්තොත් එක පැත්තකින් දක්ෂිණ ස්තූපයේ තියෙනවා. දක්ෂිණ ස්තූපයේ තමයි දුටුගැමුණු රජතුමා ආදාහන කරපු දරසෑය මතු වහලා දක්ෂිණ ස්තූපය ගොඩ නැගුවයි කියලා සාමාන්‍යයෙන් දැනට දුටුගැමුණු භස්මාවශේෂයම සොයාගත්තේ එතනින්. ඊළඟට ඒ එක්කම තවත් ඉතිහාසයේ අප්‍රකට කරුණක් තියෙනවා. මේ දැන් ඔය ස්ථානේ දැන් සිරිසංගපෝ භාවනා මධ්‍යස්ථානයේ වගේ ඒ කොටසක් තියෙනවනේ ඉස්සරහින් ඒගොල්ලෝ ඔය ටිකේ තමයි දුටුගැමුණු එලාර යුද්ධය සිද්ධ වුණේ. යුද භූමිය. ඒ දෙන්න යුද වැදිච්ච භූමිය තමයි අවසානයේදී ආපස්සට ගිහින් එලාර දුටුගැමුණු රජුරු ඉදිරියට ගිහිල්ලා මේ දෙන්න මුහුණට මුහුණලා හමු වෙච්ච ස්ථානයේ හැටියට තමයි ඔය වටා පිටා ප්‍රදේශ අනුරාධපුරේ සලකන්නේ. ඉතින් ඒක නිසා මේක ලොකු වැදගත්කමක් තියෙනවා මේ භූමියක්. අනුරාධපුරේ තෝරගත්තා වගේම සෑය දැනට පිහිටවන භූමියත් ඒ වගේම වැදගත්කමක් තියෙනවා ඒ අතින්. අනිත් එක අනුරාධපුරයේ වැඩ ඉන්න මහා චෛත්‍ය රාජානන් වහන්සේලාට අබමල් රේණුවකවත් මේ අවතක්සේරුවක් වෙන විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ. මම හිතන්නේ රුවන්වැලි මහා සෑ රදුන්ටත් අඩි කීපයක් මේ උසින් අඩුවන ආකාරයට තමයි නිර්මාණය වෙන්නේ. ඊට වඩා උස් කරන්නෙත් නැති බව අපිට දැනගන්න ලැබුණා. ඒ පියවරෙන් පියවර ඉහළට යන ආකාරය අප දුටුවා. මට මේ චෛත්‍යයත් එක්ක වෙන කිසිම චෛත්‍යයක් පේන්නේ නැහැ. පේන්නේ මේක වෙනම තියෙන හැටි. විශේෂයෙන් අනුරාධපුරයේ තමයි ජාතියේ සංස්කෘතියමය ආගමික මූලස්ථානය. ඒ මූලස්ථානය තමයි මේ වගේ දෙයක් ඉදිරි කරන්න ඕන මම හිතන්නේ. ජනාධිපතිතුමා අදහස තියෙන්නේ නැත්තේ ඒක තමයි මේක මෙතනම සුදුසු වෙන්නේ. සංස්කෘතිය ඒක එහෙම නෙමෙයි කියන්න නම් ඉතිහාසයේ මකලා ආයි වෙනම ඉතිහාසයක් ලියන්න ඕන අනුරාධපුරේ නෙවෙයි කියනවනම් අනුරාධපුරේ තියෙන අපේ මහා උරුමය නැත්තම් අපිට මොනවද තිබුණේ කියලා අහන්න දැන් නම් බොහෝ දේවල් තියෙනවා. තිබුණේ මොනවද කියලාත් අහන්න තරම දේවල් තියෙනවනේ අනුරාධපුරේ. ඒ තරම් වටිනා මහා වැව් මහා දාගැබ් පෙති පිළිම කලා නිකේතන මේ ඔක්කොම දැන් අපි රුවන්වැලිසෑය ඉතිහාසය ගැන කතා කරනකොට අපි ස්තූපයේ රුවන්වැලිසෑය ඉතිහාසයේදී රුවන්වැලිසෑය ඉදි කරනකොට පාදම 9 වතාවක් ගිලා බැස්ස කියලා කතාවකුත් අපි අහලා දෙනවා. ඉතින් මේ ස්තූපයක් මහා ස්තූපයක් ඉදි කරනකොට ප්‍රධාන ගැටලු ගැන අත්දැකීම් ඇති පුජ්‍යලින් අලුතෙන් ඉදි කරන අත්දැකීම් ඇති විද්වතුන් සිටියේ නැහැ. නමුත් අපි විශාල විද්වතුන් සංඛ්‍යාවක් සමග සාකච්ඡා කරලා තමයි මේක සැලසුම්පත් සකස් කරලා ඉදි කිරීමට අවතීර්ණ වුණේ. එතකොට මේක පාදම ගැන කතා කරනකොට පාදම ඉදි කිරීම පිළිබඳ අදහස් දැක්වීම වලින් පසුව ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහත්මයා නම සඳහන් කරන්න ඕනේ. එතුමා අදහස් දැක්වුවා මේක පරිසරය සමග සහ සම්බන්ධතාවයේ පවතින ද්‍රව්‍යයකින්ම ඉදි කරන්න ඕනේ මේකේ ආයු කාලය ගැන සලකා බලලා. ඒ අනුව තමයි අපි පාදම සකස් කිරීම පාදම සකස් කරන්න ඉස්සෙල්ලා සියලුම පස් ඉවත් කරා ගර්භයට යට වෙන කොටසේ තියෙන. ඒ පස් ටික ඉවත් කරනකොට ඇතුලේ තියෙන තද පාෂාණය දක්වාම අපි ඉවත් කිරීමට කටයුතු කළා. කවදාවත් ඒ පොළව දකින්න හම්බෙන්නේ නැහැ. පිහිටි ගල. මේ පෙන්නේ අපි පිහිටි ගල දක්වාම යන්ත්‍ර යොදාගෙන පස් ඉවත් කරන අවස්ථාව. මේ අවස්ථාව වෙනකොට ඊට ආසන්නව තියෙන තිසාව නුදුරින්ම තියෙන තිසාවේ මට්ටමටත් වැඩි අපි පහළට යන්න සිදු වුණා. ඒ වෙනකොට ඇතුළට වතුර කාන්දු වෙන්න පටන් ගත්තා. අපි එතකොට වතුර ඉවත් කරන්නත් අපිට සිද්ධ වුණා මේ අවශ්‍ය විදියට පාදමේ ශක්තිමත්භාවය රඳා පවතින මේ ඉදිකිරීම කරන්න. ඒ අනුව සියලුම ලිහිල් පස් කොටස් සියල්ලම මාස් කරලා පිහිටි ගලට අපි පැමිණ පිහිටි ගලේ තමයි අපි පාදම ඉදිකිරීම පාදම සුවිශේෂ පාදමක් මේකත් මේක ඉදිකලේ 6.9
ප්‍රමාණය කළුගල් ප්‍රමාණය නතරනවා. අපි ඊට උඩින් ABC නමින් හඳුන්වන අපි ගල්කුඩු මිශ්‍රණය යොදලා තද කිරීම සිදු කළා. මේ ආකාරයෙන් මට්ටමින් මට්ටම ඉහළට පැමිණ අඩි 35ක පමණ ප්‍රමාණයක් අපි පාදම සම්පූර්ණයෙන්ම කෘත්‍රිම කළුගලක් අපි නිර්මාණය කළා. ඒ කෘත්‍රිම කළුගල මතු පිට තමයි අපි ස්තූපය ඉදිකිරීම ආරම්භ කළේ. මේ පේන්නේ දැන් රූපරාමයේ පේන්නේ අපි ඒ පියවර අපු අවස්ථා කළුගල් තැන්පත් කිරීම ඊට උඩින් ABC මට්ටම් ABC තැන්පත් කරනවා. අපි බර වාහන යොදලා රෝලර් යොදලා ඒවා තලලා මේ මට්ටමට ගත්තා. ඊට පස්සේ තමයි අපි සම්පූර්ණයෙන්ම මේක ගඩොල් වලින්ම නිර්මාණය කරනවා. ඇතුලේ සිදුරක් තියෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඝන විදියට ගඩොල් වලින් නිර්මාණය කරනවා. ඒ ගඩොල් වලින් නිර්මාණය කිරීම අපි ආරම්භ කළා 2012 පෙබරවාරි මාසේ 4 වෙනිදා. විමාර පෙර සඳහන් කර පරිදි ඒ අවශ්‍ය සියලුම අවශ්‍ය වන සිරිත් පිරිත් මේ සඳහා ස්තූපයක අනුගමනය කළ යුතු වතාවත් මේක අනුගමනය කරමින් තමයි අපි ඉදිකිරීම ආරම්භ කළේ. ඔය භෛරව පූජා හැමත් පවත්වනවා කියනවා නේද? ඔය වැඩ කරන්නේ. ඇත්ත වශයෙන්ම මේ අත්දැකපු සිද්ධීනුත් අපිට ඒ වෙනකොට අපි එකතු කරන තොරතුරු එකතු කරන තිබ්බා මේ වගේ ඉදිකිරීමක් කරද්දී වෙන නොපෙනෙන බලවේග වෙන වැලැක්වීම් සහ ඒවලට කරන හානිකර තත්ත්වයන් පිළිබඳව සොයලා බලලා ඒවලට අවශ්‍ය කරන බහිරෝ පූජාවන් සහ අනිකුත් වතාවත් සහ මෙම ස්ථානයේ නිබඳවම සුද්ධ ස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලුම දේවල් අපි ඒ ස්ථානයේදී මේ ඉංජිනේරු ඉදිකිරීම් ක්‍රමයට අමතරව කරන්න කටයුතු කළා. ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වය ඇතුව මේ ත්‍රිවිධ හමුදාවට මේ කාර්ය බාර වුණා මේ මහා සෑය ගොඩනගන. නමුත් මේ කාර්යය පටන් ගත්තට පස්සේ ඊටාත්ම වැදගත් මේ චෛත්‍යයක් ගොඩනැගීම සඳහා ඇතිවන අවශ්‍ය සියලුම දේ සම්බන්ධව ආගමික පැත්තෙන් සංස්කෘතික පැත්තෙන් ගොඩනැගීම පැත්තෙන් ඉතිහාසය පැත්තෙන් මේ සෑම පැත්තක්ම අයත් වන විද්වතුන් එක්කාසු වෙලා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගෙන තමයි මේ කාර්ය පටන් ගත්තේ. ඉතින් අර හසන්ත කිව්වා වගේ මේ ආරම්භ කිරීමේදී කළ යුතු සියලුම ඒ ආගමික කටයුතු ඒ වගේම ඒ නිර්මාණය කරනකොට කරන්නට ඕන සියලුම කටයුතු සම්බන්ධවත් හොඳ අධ්‍යයනයක් ලැබලා තමයි මේ කාර්ය කරගෙන ගිහිල්ලා තියෙන්නේ මේ තාක්කල්. ඒකම දැන් ඔබ පෙන්වන මේ රූපරාමු වලින් පෙනී යනවා මේ සඳහා ප්‍රධානමූලික වශයෙන් රණවිරුවන්ගේ දායකත්වය ප්‍රයෝජනයට ගත්තත් සෑම ජන කොටසක්ම මේ සඳහා සහභාගී වුණා මුල සිටම. ඒකත් ඉතාමත්ම වැදගත් කාර්යයක් වෙනවා. මොකද සියලු දෙනාගේම සහභාගීත්වයෙන් යුක්තව මේ කාර්ය සිද්ධ කිරීම. මහසෑයකට ගඩොලක් තියන්ට ලැබෙනවායි කියන්නේ ජීවිත කාලයේ කෙනෙකුට ලැබෙන පුදුමාකාර භාග්යක්. ආධ්‍යාත්මික ස්වභාවය ආධ්‍යාත්මික දියුණුව සඳහා උරු දෙන භෞතික නිර්මාණ පිළිබඳව කතා කරද්දී එහි වැදගත්ම ප්‍රධානතම නිර්මාණය චෛත්‍ය දාගැබ නැත්නම් ස්තූපයේ බව අප සඳහන් කළා. මේ අප දකින්නේ අනුරාධපුරයේ තියෙන මහා සෑයන්ගේ නිර්මාණය සහ මේ තාරකා රටා අතර තියෙන සම්බන්ධය පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන මතයක්. අහසේ තියෙන එක්තරා ප්‍රධාන තාරකා රටාවකුත් එක්ක සම්බන්ධයිලු මේ මහා දාගැබ් පිහිටලා තියෙන ආකාරය. ඒ වගේම ඊජිප්තුවේ පිරමිඩ මේ අප දකින්නේ පිරමිඩයක් උඩින් ගමන් කරන්නේ නම් මම මෙහා පැත්තෙන් ඒ මහා පිරමිඩ පිහිටලා තියෙන ආකාරයත් ඒ අහසේ තියෙන තාරකා රටාවට තාරකා පටියට අනුරූපව තමයි මහ පොළොවේ ඒවා නිර්මාණය වෙලා තියෙන කියලා කියනවා. ඉතින් විවිධ මතිමතාන්තර ඉදිරිපත් කරන ආධ්‍යාත්මික ලක්දිව තූප වංශයේ සහ සඳහිරු සෑය විශේෂ දොරමඩලාව සංවාදාත්මක හරසාරණි. හැම ස්තූපයකටම කතාවක් තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි හැම දිනාටම. අපි අද දවසේ මේ විශේෂ දොරමඩලා සාකච්ඡාවට සහභාගී වෙන රාජ්‍ය ආරක්ෂක ලේකම් අපේ කමල් ගුණරත්න මැතිතුමනි
එවැගේම අපේ ගයන්චානුක විධාන පතරණ කතිකාචාර්යතුමනි, ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මැතිතුමනි, කාරුණික පින්වත්නි, අද මේ අපි සාකච්ඡා කරන සඳහිරුසෑ චෛත්‍ය රාජානන් වහන්සේ සහ ඊට පූර්වගාමීව ඉදිවෙච්ච චෛත්‍යයන් පිළිබඳ සාකච්ඡාවේදී ආරම්භයක් හැටියට මම සඳහන් කරන්න කැමති ලෞතර බුදුරජාණන් වහන්සේම උන්වහන්සේගේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා තූපාරහ පුද්ගලයෝ සිව් දෙනෙක් ගැන. තූපාරහ කියලා කියන්නේ ස්තූපයක් තනවලා පූජා පවත්වන්නට සුදුසු පුද්ගලයෝ. ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේ, රහත් ශ්‍රාවකයන් වහන්සේ, ඒ වගේම චක්‍රවර්ති රජු. මේ අය ආධ්‍යාත්ම ගුණයන් වර්ධනය කරපු උදවිය. එයට ස්තූපයකින් පූජා පවත්වන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඒ පූජා පවත්වපු ස්තූප බුද්ධ කාලයේ තුලම ඉදිවෙච්ච බවත් අපිට දකින්න ලැබෙනවා. අපි ගත්තොත් එහෙම සිළුමිණි සෑය, සළුමිණි සෑය වගේ බුදුහාමුදුරු ජීවමාන කාලෙම ඉදිවෙන දේවල්. ඒ වගේම ලංකාවේ ගිරිහඬු සෑය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ඉදිවෙන එකක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේට විතරක්මත් නෙමෙයි. උන්වහන්සේ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙනුත් ස්තූප බඳවන්නට අවවාද කරපු අවස්ථාවල් අපිට දකින්න තියෙනවා. දැන් එකක් ඔහු ගිහියෙක්. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් දාරුචීරිය. දාරුචීරියට එළදෙනක් ඇනලා මිය යනවා. රහත් වෙලා ඉන්නේ නැද්දි. දාරුචීරිය ඒ වෙලාවේදී මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන භික්ෂුන් වහන්සේලාට මේ දාරුචීරිය රහතන් වහන්සේ කෙනෙක් ගිහියෙක් වුණත් ඔහු චිතකයක දල්වලා තූපංචස්සකාරාපේත කියලා ඔහු වෙනුවෙන් ස්තූපයක් කරවලා පුදන්න කියලා. ඒ වගේ අවස්ථාවන් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම අතීත ස්තූප, අතීත බුදුවරුන්ගේ ස්තූප ගැනත් තියෙනවානේ. දැන් ලකුඩක පද්දී හාමුදුරුවෝ කියන්නේ ඊටාම මිටි හාමුදුරුවෝ කෙනෙක්. අතීත බුදුවරයෙකුගේ ධාතු චෛත්‍යයක් හදවන එකක් නින්දා කරලා ඒ ධාතු චෛත්‍ය අතර නින්දා කරනකොට අතර ධාතු චෛත්‍ය කුඩා කරවලා ධාතු චෛත්‍ය අවප්‍රමාණ කරවලා හදපු නිසා ඔහු බොහොම මිටි කෙනෙක් වෙලා ඉපදුනා. රහත් වෙන ආත්ම භාවෙත් ඒක ඒ මිටිකම තිබ්බයි කියලා අපේ බණ පොතේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි තව ඔය තේර තේරී ගාථාවල වගේම අපදාන පාළි විවිධ අපදානයන් තියෙන දෙක තැනක තියෙනවා. වාලික ධූප පූජක තේර අපදානය කියලා. වැලියෙන් වැලි ගොඩක් ගහලා බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මල් පූජා කරපු කෙනෙක්. වාලික ධූප පූජක තේර නමින් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සමයේදී අරහත්ත්වය ලබාගත්තු ඒ උතුම් තමන්ගේ සසරදී පවා ලැබපු සැප විපාක පිළිබඳව ලැබෙනවා අපිට අහන්න. ඒ විතරකුත් නෙමේ ධාතුන් වහන්සේලාට නිග්‍රහ කරලා ප්‍රේතාත්ම භාවයන් පවා ලබාගත්තු ධාතු මේ චෛත්‍ය වන්දනාවට නිගරු කරලා අපාගත වෙච්ච අය පිළිබඳවත් අපේ ශාසනයේ ලොකු විස්තර අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. මම සඳහන් කරේ සන්ත මහත්තයා මේ ධාතු පූජාව එහෙමත් නැත්නම් චෛත්‍ය පූජාව කියන එක හුදේ මේ පසු කාලීනව ආරම්භ වෙච්ච එකක් නෙමේ. ශාසනයේ ආරම්භයේ ඉඳලම අතීත බුදුවරුන්ගේ කාලවල ඉඳලමත් පවත්වන එකක්. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේ වෙනුවෙන් බෞද්ධයෝ, සදහැවත් බෞද්ධයෝ වන්දනාමාන කිරීම සඳහා යොදාගත්තු ක්‍රම විශේෂයෙන් 3ක් තියෙනවා. එකක් තමයි ශාරීරික ධාතුන් වහන්සේලා නිදහිත මේ සඳහිරු සෑය බඳු මේ අවසාන වශයෙන් දැන් ගොඩකට සඳහිරු සෑය බඳු අතීත චෛත්‍ය. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කතා කරන අතරේ අප මේ දකින්නේ බොහොම දුර්ලභ ගණයේ රූපරාම පෙළක්. මේ තියෙන්නේ අවුරුදු 7කට කලින් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන ඓතිහාසික අවස්ථාව සඳහිරු සෑයේ. ඒ අවස්ථාවේ අපිත් හිටියා, අපේ හාමුදුරුවොත් එතන වැඩ හිටියා. තව ටික වෙලාවකින් ඒ රූපරාම පෙළක් දකින්න පුළුවන්. අද දොරමඩලාව පුරා ඉතා වටිනා දුර්ලභ ගණයේ නූතන යුගයේ ජීවත් වෙන ඕනෑම කෙනෙකු දකින දුර්ලභ ගණයේ රූපරාම පෙළක් අද දොරමඩලාව ඇතුලේ දකින්න පුළුවන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් සඳහිරු සෑය දක්වා මේ දිවනේ චෛත්‍ය වල එතකොට ඒවට කියන්නේ ශාරීරික ධාතු චෛත්‍ය. ඒ වගේම පාරිභෝගික ධාතුන් වහන්සේලා විශේෂයෙන් දැන් අපි ගත්තොත් එimhe පාරිභෝගික චෛත්‍යයක් හැටියට තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ සලකන්නේ. එතකොට ඒක පාරිභෝගික චෛත්‍ය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව පාරිභෝගික චෛත්‍යයක්. ඒ විදිහට ඒ පාරිභෝගික ධාතුන් වන්දනා කිරීම. ඒ වගේම තමයි උද්දේශික.
පෙතිපිලිම වහන්සේලා. ඒ විදිහේ වන්දනා කිරීමේ ක්‍රමයක් අපි ළඟ තිබුණා. එතකොට ඒ ක්‍රමයන් අතර සුවිශේෂ එකක් තමයි මේ චෛත්‍ය පූජාව, චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදිකොට වන්දනා කිරීම. දැන් මේ අද අපි කතා කරන සඳහිරු සෑය අපේ චෛත්‍ය වංශයේ, චේතිය වංශයේ අවුරුදු 1700 ගානකට පස්සේ ඉදිවෙන මහා ස්තූපයක්. ඒකේ අරමුණත් හරි වැදගත්. දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා එදා. අද ජනාධිපතිතුමා මෙතරම වාඩි වෙලා හසන්ත මහත්තයත් එක්ක කියපු කතාව මට හරියට හිතට වැදිච්ච එකක්. ඒක තමයි මේක රණවිරුවන්ට, මියගිය අයට, ජීවත් වෙන අයට, රණක්ෂිතයට පත් වෙච්ච අයට විතරක් නෙමෙයි. ත්‍රස්තවාදීන් හැටියට මියගිය අයට පවා මේකෙදි පින් දෙන්න අපිට පුළුවන්කම තියෙනවා කියලා. ඒ නිසා මෙය කවුරුත් හිතන්න නරකයි මේක යුද්ධ ජයග්‍රහණය වෙනුවෙන් කරපු ජය ස්මාරකයක් කියලා. මේක සාමයේ දිනා ගැනීම වෙනුවෙන් කරන සාමී ස්මාරකයක් බවට පත් වෙන්න ඕනේ. කළගුණ සැලකීම ස්මාරකයක් හැටියටයි මේක පත් වෙන්නේ. ඒ නිසා මේක ගුණවත් මිනිස්සු කළගුණ සලකලා ඒ රට ලෙයින් වැකිලා තිබුණු රටක් මේක. ශ්‍රීමා බෝධීන් ඔතන ඉඳලා මීටර් කීයද ශ්‍රීමා බෝධීන් වහන්සේ? ශ්‍රීමා බෝධීන් වහන්සේ ළඟ 100 ගණනක් එක විට මරා දමනවා. ඒ වගේම දළදා වහන්සේ වැඩ හිටිය දළදා මන්දිරයේ ඇතුළත කුටි ඇරෙන්න අනිත් සියල්ල පොඩි පට්ටම් වෙන විදිහට බෝම්බ පුපුරනවා. ඒ වගේම අපේ රටේ ජනනායකයෝ ජීවිතක්ෂයටපත් වෙනවා. දරුවෝ ගැබිනි මව්වරුන්ගේ කුස පළලා දරුවෝ එළියට අරගෙන පෙති ගහලා මරා දමනවා. ගම්වල මිනිසුන්ට රාත්‍රියට නිදා ගන්න නැහැ. කැලෑවල තමයි මිනිස්සු රැට නිදා ගන්න ගෙවල් දොරවල් වහලා දාලා ගිහිලා. ඒ විදිහට මහා ශෝකා භීපූත රටක්. ශෝකයෙන් ඇලලී ගිය රටක්. මරණ බයින් ඇලලී ගිය රටක්. සාමය උදා කරලා නිර්භය ස්ථානයක් බවට පත් කරනවායි කියන එක මහා පිනක්. එතකොට ඒ වෙනුවෙන් කී දෙනෙක් ජීවිත පරිත්‍යාග කරාද? මම හිතන්නේ 27000කට අධික පිරිසක් ජීවිත පරිත්‍යාග කරනවා. ඒ වගේම තමයි විශාල පිරිසක් අදට ජීවතුන් අතර හිටියට ජීවත් වෙනවා. හැබැයි ඇඳන් උඩ නිකන් සමහරට තමන්ට ඇහෙන්නේ, පේන්නේ, අතපය නැහැ. ඒ විදිහට ජීවත් වෙන මහා වීර සෙබළුම් පිරිසක්. ඒ වගේම තමයි ওই දෙකටම නොවිච්ච අදට ජීවත් වෙන අදත් කොවිඩ් ආවොත් එදාට, සුනාමි ආවොත් එදාට, සුලිසුලඟක් ගම් වතුරක් ආවොත් එදාට මේ රට සුරක්ෂිත කර ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ඉස්සරහට යන රණවිරු බලමුළුවක්. මේ සියලු දෙනා අනුස්මරණය කරමින් ඔවුන්ට පින් දෙමින් ආශිර්වාද කරමින් තමයි මේ සඳහිරුසෑ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වෙන්නේ. මේක මේ රටේ විශේෂයෙන්ම සඳහිරු පවත්නා තාක්කල් සඳහි සෞම්‍ය ගුණයත් ඉරහි තේජ ගුණයත් මේ දෙක දරාගෙන මේ රට තේජස්වී භාවයෙන් සහ මේ රට සාමයෙන් පවත්නා න්‍යායෙන් ඉදි කරන චෛත්‍යයක් හැටියට තමයි අපිට මූලිකව හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. සඳහිරු සෑය ඉදිවෙන භූමියේ පොළොව කැනලා පොළොවේ අඩි ගාණක් යට හාරපු වෙලාවෙ ඉඳලා බලන්න එක එක අවස්ථා. දැන් සඳහිරු සෑය බුද්ධ ශාසනයට භාර දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන වෙලාවේ දර්ශන පවා අද දොරමඩලාවේ දකිනවා. මුල ඉඳන් පාදම කියන්නේ පාදමේ යට බිම්මට්ටමේ ඉඳලම සියලු රූපරාමු තියෙනවා අපේ හාමුදුරුවනේ. ඒවා අපි දකිනවා. ඒ අවස්ථාවලට අපට සහභාගී වෙන්නත් ලැබුණා. ඉතින් 7 අවුරුද්දකට කලින් දොරමඩලාවට ආපු ආරක්ෂක ලේකම්තුමා දැන් සමහර විට දොරමඩලාව බලාගෙන ඇති. ගෙදර ඉඳලා වර්තමාන ආරක්ෂක ලේකම්තුමා දොරමඩලාවේ ඉන්නවා. ජනරාල් කමල් ගුණරත්න මහත්තයා. අපිට බොහොම සන්තෝෂජනක දවසක් එන්නේ හසන්ත. මොකද 2010 වසරේදී තමයි මේ මහා සෑය ඉදි කරන්න කටයුතු ආරම්භ කරේ. එදා ඒ මංගල පස්පිඩල්ල කපන දවස්වල, ඒ කියන්නේ 2010 කියන්නේ අපි වසර 2009 දී මේ රටේ වසර 30ක් තිස්සේ තිබිච්ච ඒ කුරිරු යුද්ධය අවසන් කරා. ඊට පස්සේ යුද්ධයෙන් පස්සේ මම වන්නි ආඥාපති පදවියේ ඉන්නකොට තමයි වන්නි ආඥා ප්‍රදේශ මූලස්ථානයට අයත් අනුරාධපුරය පූජනීය නගරයේදී මේ සඳහිරු සෑයට මංගල පස්පිඩල්ල කැපුවේ. ඉතින් මටත් වාසනාවක් භාග්‍යයක් තිබුණා ඒ අවස්ථාවට සහභාගී වෙන්න. ඒ වගේම ඒ මංගල පස්පිඩල්ල කපන එවකට ජනාධිපති වෙලා හිටපු පස්වෙනි විධායක ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා, එතකොට ඒවකට ආරක්ෂක ලේකම් හිටපු අද වෙන වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ඒ වගේම එවකට හිටපු හමුදාපතිවරු පොලිස්පතිතුමා ඇතුළු ඒ ප්‍රභූවරුන් පිරිසක් සමග ඒ අවස්ථාවට සහභාගී වෙන්න මටත් වාසනාව තිබුණා. ඉතින් එදා ඒ මංගල පස්පිඩල්ල කපපු පැපුවට පස්සේ ඔබ අර රූපරාමු වල පෙන්වපු ආකාරයට මේ පොළොව යට ඒ කියන්නේ බෙඩ් රොක් එක නැත්තම් පොළොව යට තියෙන ගල් තලාවට එනකන් අඩි 45ක් යටට හාරලා තියෙනවා මේ පොළොව. එතකොට ඒ කියන්නේ පොළොව මට්ටමට එනකොට අඩි 45ක් පොළොව යට ඉඳන් මේ සෑය ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ මුල අවස්ථාවේ ඉඳන්ම මේ දැකපු මට අද ඉතාමත්ම සන්තෝෂජනක දවසක්. ඇත්තටම 18 වෙනිදා කියන්නේ ඊටත් වැඩිය සන්තෝෂජනක දවසක් වෙයි. ඉතින් අද ඉතාම සන්තෝෂජනක දවසක් කියලා කියන්නේ මේ සඳහිරුසෑ රදුන්ගේ චූඩාමාණික්‍ය අපි අද නැකත් වේලාවකදී පැලැන්දුවා. ඉතින් ඒ සඳහා ගරුතර ස්වාමින් වහන්සේලා කීප නමක් මේ සෑයේ උඩටම නැගලා උන්වහන්සේලාගේ දෑත් වලින් පිරිත් සජ්ජායනා මැද්දේ මේ සෑයේ චූඩාමාණික්‍ය තැන්පත් කරන්න යෙදුණා. ඒ කියන්නේ සෑයේ උස කොච්චරක්ද කියලා බැලුවොත් මේ අවසාන උස ස්ථානයට අද තමයි මේ සෑය ගොඩනගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ අවුරුදු 11කට පමණ පස්සේ. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි කියලා. නමුත් මේක බොහොම බරපතල, ඉතාමත්ම අමාරු වැඩක්. මොකද මේක තාක්ෂණය, ඒ වගේම ඉංජිනේරු ශිල්පය, ඒ වගේම පුරාවිද්‍යාව වගේ ඒ දැනුම් සම්භාරයක් සමග ඇතිවන කාර්යයක් මේක. ඉතින් මේ චෛත්‍ය රාජානන් ගොඩ නැංවීමේදී නොයෙක් අවස්ථාවලදී බොහෝ විට අපේ සෙබළුන්ට අමතරව සිවිල් ජනතාව ඒ වගේම මහා සංඝරත්නය මේ ස්ථානයට වැඩම කළා. ඒ අයත් ගඩොලෙන් ගඩොල බඳින්න ඒ ගඩොල් සෑය උඩට ගෙනිච්චා, ගඩොල් බැන්දා. ඒ වගේම මේ මොහොතේ ඒ කියන්නේ අපි පසුගිය මාස 6 පමණ කාලයක් දිවාරෑ නැතිව මේ සෑය වැඩ කරා අපේ සෙබළු සහ සිවිල් ආරක්ෂක බලකායේ සෙබළු. ඉතින් අද අපිට ඉතාමත්ම සන්තෝෂයි. මොකද සෑය ටිකෙන් ටික උඩට නැංගුණු හැටි අපි දැක්කා. අද අවසාන තත්වයට පැමිණියා. ඒ කියන්නේ චූඩාමාණික්‍ය පැලඳවීමෙන් පස්සේ ඒ සෑයේ සම්පූර්ණ උස අඩි 283ක් උසට අපි මේ සෑය ගොඩනංවලා තියෙනවා. ඉතින් අපි දැන් මග බලාගෙන ඉන්නේ උත්සවශ්‍රීයෙන් බෞද්ධ චාරිත්‍රානුකූලයට අනුව, ඒ වගේම දැනට රටේ පවතින තත්ත්ව නිසා සෞඛ්‍ය නීති රීති වලට අනුගත වෙලා මහා සංඝරත්නය වෙත, ඒ කියන්නේ මහා සංඝරත්නයට අපි මේ චෛත්‍ය රාජානන් පූජා කරනවා. ඒ කියන්නේ බෞද්ධ ජනතාවට, ලෝපුරා විසිරී සිටින බෞද්ධ ජනතාවට ඇවිල්ලා වැඳ පුදා ගන්න, පින් රැස් කරගන්න පුළුවන් පින්බිමක් බවට එදාට අපි මේ ස්ථානය පත් කරනවා. රජ දවසින් පසු ලක්දිව ඉදිවෙන මහා ස්තූපය තමයි සඳහිරු සෑය. මේක වටින පාඩමක්. මහා ස්තූපයක පාදමේ සිට වැඩ අවසන් වෙලා ඒක බුදු ශාසනයට බාර දෙන අවස්ථාව දක්වා අවස්ථා දකින්ට ලැබෙන්නේ කෙනෙකුගේ ජීවිතයේ දකින්ට ලැබෙනවා නම් ඒක වෙන්නෙම නැති දෙයක්. අපේ හැමදේම නූතන යුගයේ කෙනෙකුට නම් විශේෂයෙන් මේ වැඩසටහන අපි සංවිධානය කළෙත් ගායන් චානුක මහත්මයා මෙතන පාඩමක් තියෙනවා. බොහොම වටිනා අධ්‍යාපනික වටිනාකමක් මේක ඇතුලේ තියෙනවා. චෛත්‍යයක පාදම සකස් කරන හැටි, ඒකේ බඳ සකස් කරන හැටි, ඊට පස්සේ අවට නිර්මාණය වෙන හැටි, කොත් කැරැල්ල නිර්මාණය කරන බලන්න මේ දකින්න රූපරාම පෙළ බලන් ඉන්න දරුවෙකුට මොන තරම් වටිනා දැනුමක් ලැබෙනවද අපේ රටේ ස්තූප කලාව පිළිබඳ. ලෝකෙ වෙන කොහෙන්වත් මේ පාඩමට අදාළ රූපරාම හොයාගන්න බෑ, ලංකාවෙන් පමණයි. ගායන් චානුක මහත්මයා. අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ ආරක්ෂක ලේකම්තුමාගෙන් අවසරයි. හසන්ත මහත්මයා, අපි මහා පුදුම වාසනාවන්ත ජාතියක්. ඒක අපේ සර්වඥයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම වදාරලා තියෙනවා. උන්වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී සක්‍ර දෙවියන්ට වදාරන්නේ පතිට්ඨිස්සති දේවින්ද ලංකායන් මම ශාසනං. හසන්ත මහත්මයා උන්වහන්සේ දුටුවේ ලංකා භූමිය ගැන.
මගේ ශාසනය පිහිටන්නේ ලංකා භූමියේ කිව්වා. දැන් හරිනේ. ඒ කතාව සත්‍ය බව පැහැදිලිනේ. දැන් අවුරුදු 2500කට අධික කාලයක් ගත වෙලත් මේ රට බෞද්ධ රාජ්‍යයක්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තවම අහස උසට දාගැබ් ඉදි වෙනවා. තව තවත් ඉදි වෙන්න ඕන. ඒ වගේ ඉතින් තත්වයක් තියෙන. අනිත් එක හසන්ත මහත්මයා බලන්න අපේ රට කොච්චර පින්වන්තද කියලා බුදුරජාණන් වහන්සේගේ වැඩිම සර්වක්‍ය ධාතු ප්‍රමාණයක් තියෙන ලංකාවේ. සියලුම ප්‍රකට ධාතුන් වහන්සේලා. දැන් අපේ ස්වාමීන් වහන්සේ ධාතු බෙදලා අවසන් වුණාම ද්‍රෝණ බමුණා රටවල් 8කට හසන්ත මහත්මයා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහනවා මල්ල රජදරුවෙනි සර්වඥන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ කොහෙද තියෙන්නේ කියලා. රජදරුවන්ගේ. ඊට පස්සේ මල්ල රජදරුවෝ කිව්වා ස්වාමීනි අපේ ධාතු කොටස කියලා. ඒ වෙලේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ රජදරුවන්ට කියනවා රජදරුවෙනි භාග්‍යවතුන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ මට කිසියම් දෙයක් කියලා තිබුණා. මගෙන් පසුව මගේ මේ ලලාට ධාතුන් වහන්සේ ඇවෑමෙන් ලංකාද්වීපේ මහවැලි ගඟ දකුණුතර සේරු නම් වූ විල්තර වරාහසොණ්ඩ නම් වූ තැන පිහිටුවලා කාවන්තිස්ස නැමැති රජු දාගැබක් කරවනවා. රුහුණේ උතුරුම කෙළවරම. ඒ නිසා ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කරන්න ඔබේ පරම්පරාවෙන් කියලා. ඉතින් ඒ හාමුදුරන්ගේ පරම්පරාවෙන් ආරක්ෂා වෙච්ච ලලාට ධාතුන් වහන්සේ මේ වෙනකොට වැඩ සිටින්නේ සේරුවිල මංගල මහා දාගැබ තුල. රුහුණේ රජ කාවන්තිස්ස මහරජු. එතකොට හසන්ත මහත්මයා දැන් බලන්න ඒ උත්තම ධාතුන් වහන්සේත් ලංකාවේ. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ දේහය කුණු නොවි අදත් කුක්කුටපාද පර්වතයේ දඹදිව වැඩ සිටිනවා. හසන්ත මහත්මයා උන්වහන්සේගේ දන්ත ධාතුවක් තියෙනෙත් ලංකාවේ. බෙන්තර ගලපාත විහාරේ රුහුණේ පටන් ගන්න තැන. එතකොට බලන්න අපි කොච්චර පින්වන්තද. දැන් බලමු අපි රූප රාමු ටිකක් අපේ මාතෘකාව මේ තූප වංශයනේ. ඕම් බලන්න දැන් තූප වංශයේ දිගහැරෙනකොට මේ රටේ තියෙන අඟලක් ගහනේ තියෙන වැදගත්කම. දැන් අපට පින්වත්නි පේනවා මේ ඡායාරූපෙන් මහියංගන දාගැබ් වහන්සේ. මේ දාගැබ් වහන්සේ තමයි අපේ ලංකාවේ පළමු දාගැබ ලෙස අපි සලකන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ස්ථානයේ උන්වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා නිදන් කරලා තියෙනවා. ඒ වගේම ග්‍රීවාස්ති ධාතුන් වහන්සේ තැන්පත් කරලයි තනලා තියෙන්නේ. මහියංගන දාගැබ. මේ තිරියායේ ගිරිහඬු සෑය සහිත වටදාගය බුද්ධ කාලයේ දක්වා දිව යනවා. තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන්ට හම්බ වෙච්ච ජීවකේශ ධාතුන් වහන්සේලා තමයි මේ ස්තූපේ නිදන් කළේ. ওই වටදාගයේ මැද තියෙනවා ඒ ස්තූපය. මේ තියෙන ස්තූපේ. මේ ස්තූපය තුල තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු කේශ ධාතුන් වහන්සේලාගේ කොටසක් නිදන් කරලා තියෙනවා. ඒ බව පූජාවලියේ මෙන්ම තිරියායේ සංස්කෘත සෙල්ලිපියේ පැහැදිලිවම සටහන් වෙලා තියෙනවා. ඒ නිසා ලිඛිත හා පුරාවිද්‍යා සාධක සහිතයි මේ කාරණාවලට. මේ තියෙන්නේ සේරුවිල මංගල මහා දාගැබ් වහන්සේ ත්‍රිකුණාමල පළාතේ තියෙන්නේ සේරුවිල දාගැබ් වහන්සේ. මේ දාගැබ තුල සරුවක්ඥන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේත් කේශ ධාතුන් වහන්සේලාත් තැන්පත් වෙලා තියෙනවා. කේශ ධාතු තැන්පත් කළා කියලා අපේ මේ පාලි ධාතු වංශයේ තියෙන විහාර මහා දේවියගේ සුරතින් කාවන්තිස්ස රජතුමා තමා ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කළේ. මහානුභාව සම්පන්න දාගැබ් වහන්සේ නමක්. මේ අම්බලන්තොට ගිරිහඬු සෑය. ගිරිහඬු සෑය කියලා චෛත්‍ය 3ක් ලංකාවේ ප්‍රකට වෙලා තියෙනවා. මේක දාගැබක් අම්බලන්තොට තියෙන්නේ. තපස්සු බල්ලික වෙළඳ දෙබෑයෝ ලංකාවට වැඩම කර වූ කේශ ධාතුන්ගෙන් කොටසක් මේ දාගැබ තුල නිදන්ගත වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මේ කුරුණෑගල මාවතග මරම්පොළ මකුලාන විහාරේ මේ හැම කතාවක් වටාම හසන්ත මහත්මයා ලස්සන කතාවක් තියෙනවා. ඒ මකුලාන දාගැබ් වහන්සේ අරම්පොළ මාවතගම තියෙන මේ දාගැබ් වහන්සේ තුලත් කේශ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තියෙනවා කියලා ප්‍රකටයි. තපස්සු බල්ලික වෙළඳ දෙබෑයෝ ලංකාවට වැඩම කරවපු. මේ රන්න හුංගම අතර දකුණු පළාතේ තමයි හුඟක් දාගැබ් තියෙන්නේ. මේ කලමැටියේ විහාර 9 කියන ස්ථානේ දාගැබ් 9ක් තියෙනවා. මැද තියෙන දාගැබ තුල තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ ලංකාවට වැඩම කර වූ කේශ ධාතු නිදන් කරලා තියෙයි කියලා කියනවා. හසන්ත මහත්මයා සමහරව අහනවා මෙච්චර කේශ ධාතුන් වහන්සේලා කොහෙන්ද කියලා. මනෝරත පුරණී අංගුත්තර නිකාය අට කතාවේ පැහැදිලිව තියෙනවා තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ට කේශ ධාතු මිටවල් 8ක් දුන්න කියලා බුදුරජාණන් වහන්සේ. අපිත් ඔය කොණ්ඩේ කපන වෙලාවකට බැලුවා නම් හරි දැන් අපේ කෙස් මීටරවල් 8කට කොච්චර අහු වෙනවද කියලා. ඉතින් කේශ ධාතු දෙතුන් නමක් නිදන් කළත් හිතා ගන්න පුළුවන්. එතකොට බලන්න පුරා නැත්තන්ට ඔය ගැටලුව තිබුණේ නැහැ. වර්තමාන නැත්තන්ට නැතින ශ්‍රද්ධාවක් නැති වුනහම තමයි වගේ කතා අහන්නේ. ඕම් බලන්න මුතියංගන දාගැබ් වහන්සේ. එතකොට මේ දාගැබ් වහන්සේ වැඩ හිටින්නේ බුදුරජාණන් වහන්සේ සමාපatti සුවයෙන් වැඩ හිටපු භූමියක. දාගැබ් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේ ඉන්දක දිව්‍ය රාජයට දීපු කේශ ධාතුන් වහන්සේලා වගේම
උන්වහන්සේ ওই භූමියේ වැඩ ඉඳෙද්දී උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් දහඩිය බිඳු හටගත්තා. ඒ දහඩිය බිඳු මුතු වැට බවට පත් වුණා. ඒ ධාතුන් වහන්සේලාට මුත්තක ධාතු කියනවා කියලා ජනප්‍රවාදයේ තියෙනවා. ඒ නිදන් කළා තමයි හදලා තියෙන දාගැබ් වහන්සේ. මේ කතරගම කිරිවෙහෙර. එතකොට මහා ഘോഷ දිව්‍ය රාජයාට දීපු කේශ ධාතුන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේ කදිර වනේ වැඩ හිඳමින් ධර්ම දේශනා කරපු ඒ ආසනේ රන් ආසනෙත් සිදුහත් කුමරුගේ මගුල් කඩුවත් මේ දාගැබ තුල නිදන්ගත වෙලා තියෙනවා කියලා ප්‍රකටයි. මේ ගොඩවායේ දකුණු පළාතේ හම්බන්තොට ගෝඨපබ්බත විහාරයේ ධාතු ස්තූපය කුඩා ස්තූපයක් වරාය ළඟ තියෙන්නේ ගෝඨපබ්බත විහාරය. එතකොට අපේ ගෝඨාභය මහ රජුරුවන් වහන්සේගේ කාලේ කලා කියලා රුහුණේ සඳහන් වෙනවා ඉතිහාසයේ මේ දාගැබ තුලත් කේශ ධාතුන් වහන්සේලා නිදන් කරලා තියෙනවා කියලයි ප්‍රකට තපස්සු භල්ලික වෙළඳ දෙබෑ වැඩම කරවපු. මේ මෑත කාලයේ දාගැබක් වුණාට ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් මේ තනිකර කළු ගලෙන් හදලා තියෙන්නේ මාදම්පේ සේනානායකාරාමේ ධාතු ස්තූපය. බංග්ලාදේශයෙන් වැඩම කරවූ චිතගොන් වලින් වැඩම කරවූ කේශ ධාතුන් වහන්සේලාගෙන් කොටසකුත් පාකිස්තානයේ ස්වාට් නිම්නෙන් කැණීමෙන් හම්බෙච්ච ධාතුන් වහන්සේලා කොටසකුත් කනිෂ්ක රජතුමාගේ කාලටයි තිය අර මීර් පූකාස් කියන දාගැබෙන් හම්බු ධාතුන් වහන්සේලාත් කලවාන් ස්තූපෙන් හම්බෙච්ච පාකිස්තානයේ ධාතුන් වහන්සේලාත් තව විශාල ධාතුන් වහන්සේ ප්‍රමාණයකුත් තැන්පත් වෙලා තියෙනවා. තුන්වෙනි ධර්ම සංගායනාවට සහභාගී වූ මජ්ජිම තෙරුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් කොටසකුත් නිදන් කරලා තියෙනවා. දැන් මේ ඓතිහාසික අපේ කල්යාණී මහා දාගැබ් වහන්සේ කැලණි විහාරයේ දාගැබ් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු මේ මණික් මණ්ඩපය හා මණික් ආසනය වට කරලා මුල් වතාවට මණියක්කික නාගරාජයා තමයි මේ දාගැබ නිර්මාණය කරලා තියෙන්නේ. අපිට දැන් මේ පේන දාගැබ් වහන්සේ අපේ කිත්සිරිමවන් මහ රජුරුවන් වහන්සේගේ කාලේ මහනුවර කාලේ සකස් කරපු දාගැබ් වහන්සේ. මේ දාගැබ් වහන්සේ තුලත් සර්වක ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තියෙනවා. පාරිභෝගික වගේම ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් වෙච්ච පූජනීය ස්ථානයක්. හසන්ත මහත්මයා අපි පින්වන්ත ජාතියක් කිව්වේ එකයි. මේ කැලණි වෙහෙරට එහා පැත්තෙන් කිත්සිරිමවන් කැලණිය තියෙනවා. ඒ දාගැබ් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේගේ ජලසාටිකා ධාතුව නිදන් කරලා තියෙනවා නානකඩේ. එතකොට බලන්න මම ඉදිරි වටවලදී තව කරුණු පෙන්වන්න රූපසාම සහිතව. දැන් මේ පෙන්නපු ටිකනොත් පැහැදිලි මේ ලංකා භූමියේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටින්නේ. ඉතින් මොනතරම් පින්වන්ත රටක්ද? ඒ නිසා රජදරුවෝ 188කට අධික ප්‍රමාණයක් රාජ්‍ය කරපු මේ රාජ්‍ය බුදුරජාණන් වහන්සේට පූජා කරපු රටක්. මේ රට තමයි ලෝකේ තියෙන ඇත්තටම මහසන්ත මහත්මයා වාසනාවන්තම රට. හුඟක් අයට තේරෙන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ පව අවධානය යොමු කළේ පිරිනිවන් මංචකයේදීත් අන්න ඒකයි. ඒ නිසා මේක තේරුම් ගන්න වටිනවා. ගායන්චානක මහත්තයා ධාතු විස්තරේ දිගාරිනකොට නවත්තන්න හිතෙන්නෙත් නැහැ. බලන්න අපිට දැනගන්න වටින අපි නොදන්න කොයි තරම් දේවල් තියෙනවද මේ ලංකා භූමිය තුල. අපි තාම සඳහිරු සෑයට ආවේ නැහැ. ධාතු විස්තරේ, තූප විස්තරේ. සන්ත මහත්තයා එතුමා කියද්දි මට මතක් වුණා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ටික දවසකදී යන්න හදනවනේ. ඇත්තටම කියනවා මේ රජුරවන්ට කියනවා චිරදිට්ඨෝ මයා බුද්ධෝ සත්තානෝ මනුජාතිප අනාථ වාසං අවසීම නත්තිනෝ පූජයන් ඉද. අපිට බුදුහාමුදුරුවෝ කාලෙකින් දකින්න ලැබුණේ නැහැ. ගොඩක් කාලෙකින් දකින්න ලැබුණේ නැහැ. ඒ නිසා අපි යන්න ඕනේ මේ අපිට පුද පූජා කරන්න කෙනෙක් නැහැ කියලා. ඉතින් දේවානම්පියතිස්ස රජුරහන ඒ උත්තමයන් වහන්සේ අවුරුදු 200 ගණනකට කලින් පිරිනොම් පෑවා කියලා ඔබ වහන්සේම නොවේද මට කිව්වේ. එළද කියනවා උන්වහන්සේ පිරිනොම් පෑවට ධාතුසු විජ්ජමානේසු ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් අනේ ජීවමාන බුදුහාරෝ වැඩ ඉන්නවා වගේමයි. මේ බලන්න රහතන් වහන්සේ නමක් කියන්නේ අපි නෙමෙයි. රහතන් වහන්සේ නමක් කියනවා අපි අනාථ වෙලා වගේ හිටියේ මේ බුදුහාමුදුරුවෝ නැතුව. ඒ නිසා බුදුන් දකින්න ඕනේ. එහෙමනම් බුදුන් දකින්න මොකද්ද? ධාතුන් වහන්සේලා දැක්කන් පස්සේ තථාගතයන් වහන්සේ දැක්කා වගේමයි කියලා මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරා. එතකොට තමයි රජුරුව තේරුම් ගන්නේ මේ උන්වහන්සේ පැහැදිලි කරන්නේ ධාතු චෛත්‍යයක් ඉදිකිරීමේ අවශ්‍යතාවයි කියලා. ඒ අපේ හැමදෙරේ රුවන්වැලි මහසෑය බුදුසසුනට පූජා කරපු උත්සවයේ කොහොම තියෙන්න ඇද්ද අනුරාධපුරේ. නිකන් දැන් අපි සඳහිරු සෑය බුදුසසුනට පූජා කරන මහ පින්කමට මේ සූදානම් වෙනවනේ 18 වෙනිදා පුරපසළොස්වක පොහොය දවසේ දැන් මිරිස වැටිය පූජා කරන උත්සවේ. ජීතවන චෛත්‍ය පූජා කරන අභයගිරිය පූජා කරන උත්සවේ කොහොම තියෙන්න ඇද්ද? ඒවට මේ නිවේදකයෝ සහභාගී වෙලා මාධ්‍ය ආවරණ රූපවාහිනියම නැහැනේ, ගුවන් විදුලිත් නැහැ, මොකවත් නැහැ. ඒ කාලේ ඔය අනබෙරයක් ලවා සමහරට පණිවිඩේ කියන්න ඇති. ඒ දසදහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව ආවයි කියලානේ පොතපතේ සඳහන් වෙනවා. රහතන් වහන්සේලාම 30000 90000 ඒ විදිහට පැමිණි විස්තර අපේ සඳහන් වෙන අතීත ප්‍රවෘත්තිවල. ඒ කාලේ එහෙම වුණාට මේ කාලේ රූපවාහිනී නිවේදක නිවේදිකාව යනවා මේ වැඩේට. දැන්
සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන අවස්ථාවේ සඳහිරු සෑයේ එතන අපිත් හිටියා. ඔබ වහන්සේත් වැඩ හිටියා. අපි වැඩසටහනකුත් කළා. ඒ පාදමෙන් ටිකක් උඩට ගියේ අවස්ථාවේ ඒ ස්ථානයේ ඉඳලා මම කැමති මිනිත්තුවක් දෙකක් අරගෙන ඓතිහාසික අවස්ථාව පෙන්වන්නට සඳහිරු සෑය. දැන් මේ දර්ශන අපිට දකින්න වෙන රූපරාමු හැටියට විතරයි. මේ ඔක්කොම පහු කරලා අවසාන අදියරට ඇවිල්ලා තියෙන. අපි බලලා ඊට පස්සේ කතා කරමු. අතිශ්‍රේෂ්ඨ රුවන්වැලි චෛත්‍ය රාජානන් වහන්සේ, මිරිසවැටි චෛත්‍ය රාජානන් වහන්සේ, තූපාරාම චෛත්‍ය රාජානන් වහන්සේ වැනි චෛත්‍ය රාජානන් වහන්සේලාගේ වංශ කතාව අපේ ඉතිහාසය තුල සඳහන් කරලා තියෙනවා. ඒ වගේ මේ ඉදිකරනු ලබන සඳහිරු සෑරදානන් වහන්සේගේ ධාතු වංශ කතාවත් එයට පිටුවක් වශයෙන් එක්කල යුතුව තිබෙනවා. සඳහිරු සෑය මත සිටින මට පෙනෙන දේ ඔබට පෙනෙනවා නම් ඔබ හිතයි මොනතරම් අසිරිමත් සිදුවීම් පෙළක්ද මේ සිද්ධ වෙන්නේ කියා. රාජ්‍යවජ්‍යේන දුක්ඛා උපසමින්තු තේන රාජ්‍යවජ්‍යේන භයා උපසමින්තු තේන රාජ්‍යවජ්‍යේන රෝගා උපසමින්තු තේ කරණීය මත්ත කුසලේන යන්තං සංතං පදං අභිරමෙච්ච ලක්ඛෝ දාගැබ කියන්නෙම ධාතු ගර්භය. ධාතුන් වහන්සේලා තැන්පත් කරන අවස්ථාව තමයි ඓතිහාසික අවස්ථාව. මේ ජීවිතයේ කෙනෙකුට දකින්න නොලැබෙන දේවල් මේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔතන අසන්ත මහත්තයා දැන් ධාතු ගර්භය කිව්වහම මේ දාගැබ කිව්වහම මේක අදියර කීපයක් ඔස්සේ දාගැබක පූජා වස්තු තැන්පත් කිරීම සිද්ධ වෙනවා. ඒකද මුල්ම අවස්ථාව හැටියට අපිට පේනවා දැන් මංගල ශිලා ස්ථාපනය දැන් මුල්ගල් තැබීම කියලා කියන්නේ ඒකත් එක අවස්ථාවක්. ඊට පස්සේ ගොඩනැගිලා ධාතු චෛත්‍යයේ ගර්භයේ තමයි ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේදී අපිට විශේෂයෙන්ම ශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් ලැබිච්ච ධාතුන් වහන්සේගෙන් ශ්‍රී මහ බෝධි විහාරයෙන් ලැබිච්ච ධාතුන් වහන්සේලා. ඒ වගේම විශේෂයෙන් අපිට ධාතුන් වහන්සේලා මිහින්තලයෙන් ලැබෙනවා. ඒ වගේම අපිට මේ තවත් ශ්‍රීපාදස්ථානයෙන් ලැබෙනවා. ඒ වගේම අපේ මෙහි කොහෙද මේ වස්කඩුවේ විහාරස්ථානයෙන් ලැබෙනවා. කපිලවස්තු ධාතුන් වහන්සේලා ලැබෙනවා. ඒ විදිහට ඒ සියලුම ධාතුන් වහන්සේලා ඊ타ත්ම පූජනීය ලෙස හරියටම ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකරපු ප්‍රවෘත්තිය තියෙනවානේ තූප වංශේ. ඒ දේවල් අනුකරණය කරමින් අනුගමනය කරමින් තමයි මේ ධාතු නිදානෝත්සවයේ සිද්ධ කරන්නේ. එතනදී ධාතු ගර්භය තුල ඊ타මාත්ම විචිත්‍ර චිත්‍ර කර්මාන්ත සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම තමයි රණින් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරලා තියෙනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කළේ රණින් කරන ලද බෝධින් වහන්සේ නමක් යට. ඒ වගේම තමයි එහි ඡත්‍රයක් ඉදිරි කරලා තියෙනවා ස්වර්ණමය. ඒ වගේම තමයි මට මතක හැටියට එදා ශ්‍රීපාදස්ථානයේ නායක හඳුරු දුන්න මැණික්. ඒ මැණික් වලින් හදාපු මැණික් මංජුසාවක් තුළ තමයි මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ධාතුන් වහන්සේලා ඇතුළත් කරලා තැන්පත් කරලා තියෙන්නේ. ඒ විදිහට අර ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකරන අවස්ථාවේදී ඒ පැහැදිලි කරපු පෙන්වා දුන්නු ඒ තූප වංශයේ සඳහන් කරන සියලු කාරණා පිළිබඳව අවධානය යොමු කළ මේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා ඒ අවශ්‍ය කරන ධාතු කුටිය එහෙම නැත්නම් ධාතු නිදන් කරන ලද ඒ චේම්බර් එක කියලා කියන අභ්‍යන්තර කුටිය නිර්මාණය කළේ. ඒ විතරකුත් නෙමෙයි. දැන් මේ අභ්‍යන්තරේ නිර්මාණය කළ පහන් දල්වල සියල්ල අවසන් කරලා තමයි මේක මේ කුටිය සීල් කරලා අවසන් කළේ. අතීතෙත් ඒ විදිහට කරලා තියෙනවා. මම හිතන්නේ ඒක යම් විද්‍යාත්මක විශේෂ හේතුවකුත් තියෙනවා. ඇතුළත ඔක්සිජන් පිලිස්සලා ගියාට පස්සේ නැවත මේ දේවල් ඔක්සයිඩ් වෙන්නේ නැති මේ එහෙම නැත්නම් මලිනීභූත නොවන ආකාරයට තමයි ඒ කටයුතු සිද්ධ කළේ කියලා අතීතයේත් සඳහන් වෙන්නේ. ඒ විදිහට ධාතු ගර්භය සකස් කරනවා. ඊට පස්සේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු තැන ඉඳලම අපි විශේෂයෙන්ම අපේ ආරක්ෂක අංශවල අයට උපදෙස් ලබා දුන්න දෙයක් තියෙනවා. මෙතුමන්ලා ඒක ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කළා. ආරක්ෂකලකන්තුවනි මේ යූපයක් වගේ යම් කණුවක් එක දිගටම උඩටම අරන් ආවා ධාතුන් වහන්සේලා පෑගෙන්නේ නැති වෙන විදිහට. ධාතුන් වහන්සේලාට උඩින් පයක් නොතිබෙන විදිහට මුළු චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වෙනකම්ම ඒ
ඒ ස්ථානයේ නිතරම උත්සව පවත්වාගෙන ගියා. ඒ ස්ථානයට අඩියක්වත් තියන්නේ නැතු. ඒ විදිහට තමයි ධාතුන් වහන්සේලාට ගෞරව දැක්වේ. ඒ වගේම තමයි ඊට පස්සේ චෛත්‍ය බඳ කොටස නිර්මාණය කරලා ඉවරුණාට පස්සේ නිදන් වස්තු තැන්පත් කිරීම. නිදන් වස්තු තැන්පත් කිරීමේදී පූජා වස්තු තැන්පත් කිරීමේදී ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් දායකයෝ ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් භික්ෂුන් වහන්සේලා තමන් නොඑක් ආකාරයෙන් තමන් වටිනා වස්තුන් ගෙනල්ලා දුන්නා. මම හිතන්නේ මේවා අපි කිව්වට වැරද්දක් නෑ. මොකද මේක අද නම් කවුරුත් අත තියන්නේ නෑ. මේ චෛත්‍යවල මේ නැත්නම් චෛත්‍ය හරන්න පටන් ගනි. කෝටි 20ක විතර මණික්ම තැන්පත් කරලා තියෙනවා මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ. ස්වර්ණත් එහෙමයි. මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේට කරන පූජාවක්. මේ වගේ ලෝකේ තව කාටද අපිට පූජාවක් පවත්වන්න පුළුවන්. ඒ නිසා මේ මණික් කියලා කියන්නේ ස්වර්ණාභරණ කියලා කියන්නේ ස්වර්ණ කියලා කතරම් කියලා කියන්නේ හසන්ත මහත්තයා බුදුහාමුදුරන්ට ඕනේව නෙමෙයි. ඒ කෙනෙකුට දෙන්න බැරි දෙයක් දෙනවා. ඒ කියන්නේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා තමන්ගේ ලෝභය අතාරිනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මට කරන්න අත්හරින්න බැරි දෙයක් නැහැ කියලා දෙන්නේ. සමහර ලාවට එතෙන් දාපු අපේ අම්මලා කරාඹු ගලවලා එතන තිබ්බා. කොටිම කියනවා නම් අපේ අප්පච්චි අම්මා තමන්ගේ මේ මංගල බුදුවත් ඒකට දාලා සතුටටපත් වුණා. මේ පූජාවට එහෙමත් නැත්නම් මේ ඓතිහාසික පූජාවට අපි මේක දායක කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි මේ රටේ සුවහසක් මව්දෙමව්පිය කටයුත්ත කළා. මොකද හේතුව? මේ තමන්ගේ කුසින් උපන් දරුවව මේ මාතෘ භූමිය වෙනුවෙන් දන් දීපු ඒ මව්දෙමව්පියන්ට පින් දීලා ඒ වගේ මේ ජීවිත පරිත්‍යාග කරපු සෙබළුන්ට පින් අනුමෝදන් කරලා කරන පින්කමක්. ඒ නිසා එකක් මාතෘ භූමි පූජාවක්. මාතෘ භූමි වන්දනා කියලා නේද කියන්නේ සන්ත මහත්තයා මේ දොරමඩලාවේ. ඒ නිසා මේ මව්බිමයි සම්බුද්ධ ශාසනය එකට බැඳිච්ච තැනක්. ඒ නිසා මේ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ කෙරෙහි පවතින ශ්‍රද්ධාවත් මාතෘ භූමිය කෙරෙහි පවතින භක්තියත් ඒ වගේ මේ රණවිරුවන් කෙරෙහි පවතින මේ විරෝධා රණවිරුවන් කෙරෙහි පවතින අකලංක කෘතඥතා පූර්වක හැඟීමත් සමස්ත එකතු කරගෙන තමයි ඒ පූජා වස්තුන් මේ විදිහට අත්හැරලා පරිත්‍යාග කරලා ඒ තැන්පත් කළේ. මේ විදිහට තමයි ක්‍රමානුකූලව මේ කටයුතු කරන්නේ. ඒ විතරක් නෙමෙයි. මෙතෙන්ට තමන් ගිහිල්ලා ගඩොලක් තියන්න වැලි ටිකක් අදින්න ගඩොල් අදින්න එහෙමත් නැත්නම් මේ නොඑක ආකාර ශ්‍රමය ලබා දෙන්න පුදුමාකාර උනන්දුවක් දැක්වුවා අපේ රටේ පිරිස්. මම හිතන්නේ මේ චෛත්‍ය රාජානන් වහන්සේට අඩු වශයෙන් ලක්ෂ 10ක 15කවත් පිරිසක් සහභාගී වුණාය කියලා. ඒ තරම් පිරිසක් සහභාගී වෙන්නේ නැති විටින් විට ගිහිල්ලා මේ චෛත්‍ය රාජානන් වහන්සේට කරන්න විවිධාකාර අපෝපස්ථාන විශේෂයෙන්ම උදව්පකාර සිද්ධ කරන්න වුන් පෙළඹුණා. ඒ නිසා මේ ධාතු නිදන් කරලා බුදුරජාණන් වහන්සේ මාගේ සර්වඥ ලෞතර අමාමේනී බුදු පියාණන් වහන්සේ මේ දාගැබ තුල වැඩ ඉන්නවා කියන ඒ උතුම් හැඟීමෙත් තමයි හැම දෙයක්ම සිද්ධ කළේ. ඒ නිසා අපිට හරි සන්තෝසයි. මොකද හේතුව අපිට ඊ타මත්ම විශ්වසනීය ලෙසම අපේ ලංකාවට ලැබිච්ච මේ ධාතුන් වහන්සේලා කපිලවස්තු ධාතුන් වහන්සේලා ඇතුළේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම්පලං බුදුහාමරෝ ජීවමාන වැඩ හිටියත් පිරිනුවම් පාලා හිටියත් බුදුහාමුදුරන්ටමයි මේ වන්දනා කරන්න පූජාවන් සිද්ධ කරන්න කියන හැඟීම ඇති කරගත්තොත් ඒ තුල ජීවමාන බුදු කෙනෙකුට කරන පූජාවක ආනිසංස සැලසෙනවා. ඒ නිසා ඒවන් ආනිසංස සලසා ගන්නට පුළුවන් මහණීය පූජනීයත්වයට පාත්‍ර විය යුතු පාත්‍ර වන චෛත්‍ය රාජානන් වහන්සේ නමක් තමයි මේ ඉදිවෙමින් පවතින්නේ මේ මාතෘ භූමියට අපේ ලංකාවට තවත් එක් මහා සෑයක් හැටියට. හැබැයි මේක අපි පාවිච්චි කරන්න ඕනේ ලංකාවේ තියෙන එක මහා සෑයයි තියෙන්නේ. ඒ මහා සෑය කියලා කියන්නේ රුවන්වැලි චෛත්‍ය රාජානන් වහන්සේ. ඒක තමයි මහා තූපය කියලා කියන්නේ. මේ අනිත් සුවිලුම තූප රාජානන් වහන්සේලා ඊට දෙවෙනිව තමයි. මොකද සර්වඥයන් වහන්සේලගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා නිදෙහිත තමයි ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වෙලා තියෙන්නේ. ඊට වඩා අඩුවෙන් අත් වශයෙන්ම මේක නිර්මාණය කරද්දී නිර්මාණ ශිල්පීන් හැමදෙනෙක්ම සාකච්ඡා කළේ මේක අනිත් සෙසු අතීතයට ගරු කරමින් ඒ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේට වඩා මම හිතන්නේ අඩි 14ක් පමණ අඩු උසකින් තමයි නිර්මාණය කරන්නේ. මොකද අඩි 14ක් උස්සන්න බැරි කමක් නැහැ. හැබැයි ඊට වඩා වැදගත් වෙන්නේ ඒ අතීතයට ගරු කරමින් ඒ අතීත තූප රාජානන් වහන්සේගේ ඒ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලාට
ලෞතර බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතු නිදහිතේ ධාතුන් වහන්සේ වැඩ ඉන චෛත්‍ය රාජාණන් වහන්සේටත් ගරු කරමින් තමයි මේ චෛත්‍ය ඉදි වෙන්නේ. මේ රූපරාම පෙළ අපිට දිගටම දකින්න හැකියාව තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මියන්මාරයේ බුරුමේ තියෙනවා එක ප්‍රදේශයක් චෛත්‍ය ලන්තය කියලා තමයි හඳුන්වන්නේ. ළඟ ස්තූප රසක් තියෙනවා. එක ස්තූපයකට නගින්න පුළුවන් ඒවට නැග්ගහම වටපිට ඔක්කොම පේනවා. ඒ චෛත්‍ය ලන්තය විදිහට ඒ හැම තැනම ස්තූප හැදෙන්න විශේෂ හේතුවක් තියෙනවා. දැන් අපේ රටේ එහෙම නැහැ. අනුරාධපුරේ මහා ස්තූප කීපයක් තියෙනවා. ලෝකේම විස්මයටපත් වෙන ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළු මහා ස්තූප කීපයක් තියෙනවා. අනුරාධපුරෙත් එක්තරා විදිහක චෛත්‍ය ලන්තයක් තමයි. ඒ චෛත්‍ය ලන්තයට එකතු වෙන අලුත්ම චෛත්‍ය තමයි සඳහිරු සෑය කියලා කියන්නේ. මේ සඳහිරු සෑයේ වැඩ අවසන් වෙන ආකාරයේ ආරක්ෂක ලේකම්තුමා හසන්ත දැන් මෙතනදී අපේ ගරුතර ස්වාමින් වහන්සේ කියපු දෙයට මම තව පොඩ්ඩක් එකතු කරන්න ඕනේ. මට මතකයි දැනට මාස කිහිපයකට ඉස්සෙල්ලා හතරස් කොටුව අපි හදන්න පටන් ගත්තාම හතරස් කොටුව අඩි මේ චෛත්‍ය හතරස් කොටුව අඩි 41ක් උසයි. හතරස් කොටුව විතරක්. ඉතින් ඒ හතරස් කොටුවේ ධාතු නිදන් කරන්න තිබිච්ච උත්සවයේදී මොකද අපේ ස්වාමීන් වහන්සේ කිව්වා චෛත්‍යයක නොඑක් ස්ථානවල ධාතුන් වහන්සේලා නිදන් කරනවා කියලා. ඉතින් ඒ හතරස් කොටුවේ ධාතු නිදන් කරන්න ලෑස්ති කරද්දී අපි බෞද්ධ ජනතාවට කල් දුන්නා සාමාන්‍යයෙන් දවස් 7ක් 8ක් තිස්සේ ගෙනල්ලා ඒ නිදන් වස්තු බාර දෙන්න කැමති අයට බාර දෙන්න කියලා. ඉතින් මමත් එතකොට දවස් කීපයකට අනුරාධපුරේ ගිහිල්ලා මමත් නිතරම සඳහිරු සෑය අභියස නැවතිලා හිටියා. ඉතින් එතකොට ඒ ඉඳලා මම පොඩි විවේකයක් ගන්න ගියා මම නැවතිලා හිටපු සාලියපුර කඳවුරට. ඒ කඳවුරට ගිහිල්ලා ඉඳද්දී මගේ ඉල්ලීමකට අනුව ස්වර්ණාභරණ අධිකාරිය බාර ඇමතිතුමා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායමක් අතේ එව්වා මම ඉල්ලුවා ඒ ඇමතිතුමාගෙන් මේ ලොහන් රත්වත්තේ ඇමතිතුමාගෙන් අපිට මේ නිදන් වස්තු විදියට තැන්පත් කරන්න මැණික් ටිකක් ලබා දෙන්න කියලා. ඉතින් එතකොට ගෙනාවා මැණික් මහා විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ ලොකු මංජුසා දෙකක මැණික් සෑහෙන ප්‍රමාණයක් ගෙනාවා. ගෙනල්ලා මට බාර දෙන්න ගෙනාපුවාම මම කිව්වා ඒ තිලක් වීරසිංහ මහත්මයා කියන්නේ ඒ අධිකාරී සභාපතිතුමාට මම කිව්වා මහත්මයා මේක මෙතනදී බාර ගන්න එක සුදුසු නෑ. අපි යමු සඳහිරු සෑය ළඟට. ගිහිල්ලා අපි එතනදී මේක බාර ගමු. එතකොට මට එහෙම බාර අරගෙන ඒක ස්වර්ණාභරණ අධිකාරියෙන් ඇවිල්ලා තිබුණා ඒගොල්ලන්ගේ ලැබ් එකක් තියෙනවා විද්‍යාගාරයක් තියෙනවා ඒවා චෙක් කරන්න මොබයිල් එකක්. ඉතින් ඒකට දීලා ඒ නියම ක්‍රමවේදය අනුගමනය කරමු කියලා ඒගොල්ලන් එතෙන්ට පිටත් කළා. මමත් ගියා එතෙන්ට. ගියාම එතන සෑය සඳහිරු සෑය එතකොට ගොඩ නැගෙමින් පවතිනවා. සඳහිරු සෑය බෑග්ග්‍රවුන්ඩ් එකට තියාගෙන ඒ අය මට ඒ මැණික් මංජුසා දෙක බාර දුන්නා. මහ විශාල මංජුසා දෙකක්. ඉතින් 100 ගාණක් මැණික් ගල් තිබුණා ඒවා වටිනා මැණික් ගල්. ඉතින් ඒ බාර දෙනකොට බාර දීලා ඊට පස්සේ මට කිව්වා ඒගොල්ලන්ගේ රූපවාහිනී ටෙලිවිෂන් කණ්ඩායමක් ඇවිල්ලා හිටියා ටෙලිවිෂන් කැමරාත් එක්ක. ඒකට වොයිස් කට් එකක් දෙන්න කියලා කිව්වා. ඉතින් මං හිතන්නේ මම හදවතින්ම ඒ වෙලාවේ කතා කරේ වොයිස් කට් එකක් දුන්නා. අපේ මව්බිම බේරගන්න අපේ රණවිරුව මොනතරම් කැපකිරීමක් කරාද? ඒ වගේම ජීවිත පූජා කරපු රණවිරුවන්ගේ කැපකිරීම මොනතරම් වටිනවද? ඒ වගේම අපි මේ කතා කරන මොහොතේ ඇඳන් උඩ සහ රෝද පුටු උඩ ඉන්න දසදහස් ගණනක රණවිරුව ගැනත් මම මතක් කළා. ඒ අයගේ ඊයේ දවස අපේ අනාගත පරම්පරාවේ හෙට දවස වෙනුවෙන් කැප කළා. ඒ අය මුළු ජීවිත කාලය පුරාම ඇඳ උඩට හෝ රෝද පුටුව උඩට වෙලා ඉන්න ඒ අය කැප කරලා තියෙනවා කියලා ඉතින් ඒකත් මතක් කළා. ඒ වගේම අපිට මේ යුද්ධය සාර්ථකව නිම කරන්න පුළුවන් වෙන්න ඒ හමුදා සෙබළුන් විදියට බැඳෙන්න හමුදා සමාජික විදියට බැඳෙන්න ඒ දරුවෝ එව්ව ඈත ගම් දනව්වල හිටපු ඒ දෙමව්පියන්වත් මතක් කළා මම ඒ රණවිරුවන් කරපු සේවය සහ කැපකිරීම ගැන මම විනාඩි 10ක විතර කාලයක වොයිස් කට් එකක් දුන්නා. මේක දෙනකොට මම දැක්කා පැත්තෙන් ආපු වන්දනා කණ්ඩායමක් මම හිතන්නේ 15ක් 20ක් විතර හිටියා කහපාට ඇඳුම් ඇඳගෙන හිටියේ.
කාන්තාවන් සෑහෙන ගානක් හිටියේ වන්දනා කණ්ඩායමේ. ඉතින් ඇවිල්ලා මේ කතාව පැත්තකටලා අහගෙන හිටියා. ඉතින් මගේ කතාව අවසන් වුණා විතරයි මටම පුදුමයි අදට වුණත් මතක් වෙන පුදා මං හිතන්නේ අපේ ගරු ස්වාමීන් වහන්සේට මම ඊයේ මේ විස්තරය කිව්වා පන්සලට මේ විහාරයට ගිය වෙලාවේ. ඒ අය ඒ මගේ කතාව අවසන් වෙච්ච වහාම ඒ අයට කොච්චර ඒක හදවතට දැනුණාද කිව්වොත් එහෙම මේ සෙබළුන් කරපු කැපකිරීම මේ අපේ මව්බිම බේරගන්න. ඒ අය නිදන් වස්තු විදියට ඒ වෙලාවෙම කන්වල තිබිච්ච කරාබු, අත්වල තිබිච්ච මුදු, අත්වල තිබිච්ච වලලු, කරවල් වල තිබිච්ච මාල හැම දෙයක් මේ කණ්ඩායමේ කිසිම දෙයක් ඉතුරු කරගන්න නැතුව වටිනා මැණික් පවා තියෙන මුදු මේ හැම දෙයක්ම ඒ වෙලාවෙම ගලවලා මෙතනට පූජා කරලා ගියා. ඉතින් ඒ වගේ ඒ කියන්නේ බොහොම සත්භාවයෙන් යුතුව ඒ වගේ මම ඔය එක උදාහරණයක් කිව්වේ මේ සඳහා සිවිල් ජනතාව ඒ කියන්නේ අපේ රටේ ජනතාව විශාල කැපකිරීමක් කළා තියෙනවා. ඒ වගේම අපි ඒ ස්ථානෙට ගිය හැම අවස්ථාවකදීම පාහේ අපි දැක්කා ස්වාමීන් වහන්සේලා දාඩිය මුගුරු හෙලාගෙන ගඩොල් උඩට අදිනවා, ගඩොල් බඳින්න වැඩ කටයුතු කරනවා. ඒ වගේම සාමාන්‍ය සිවිල් ජනතාව සිය ගානක් ඇවිල්ලා හිටන් මේ චෛත්‍ය බඳින්න උදව් වෙනවා. ඉතින් ඒ වගේම අපේ සෙබළුන් කරන ලද කාර්යභාරය මෙතනදී ඉතාමත්ම ඉහළින් අගය කළ යුතුයි. මම මේ කතා කරන මොහොතේ හසන්ත 1900කට වැඩිය සෙබළුන් පිරිසක් යුද හමුදාවෙන්, නාවික හමුදාවෙන්, ගුවන් හමුදාවෙන් සහ සිවිල් ආරක්ෂක බලකායෙන් මේ සෑය පිළිබඳව මේ මොහොතේත් වැඩ කරනවා දිවා රැ නැතිව. ඉතින් ඒ අය ඉතාමත්ම උනන්දුවෙන්, ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුතුව මේ කාර්ය කරගෙන යනවා. ඉතින් අපි පැරණි සම්ප්‍රදායන් වලට අනුකූලව, චාරිත්‍ර අනුකූලව කරලා යුතු හැම දෙයක්ම කරලා තමයි මේ සෑය ගොඩනංවල තියෙන්නේ. 18 වැනිදා පුර 15ක පෝය දවසේ සඳහිරු සෑය බුදුසසුනට පූජා කරන මහ පිංකම සිද්ධ වෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සූදානමින් ඉන්නවා මේක රට පුරා විසුරුවා හරින්ට රටේ ජනතාව ගෙදර ඉඳලා මේ පින්කමට සම්බන්ධ කරගන්න. මොකද දැන් මේ වෙලාවේ තියෙන සෞඛ්‍යමය අවදානම් තත්ත්වයන් එහෙම සලකලා මහා පිරිස් එකතු කරගෙන රුවන්වැලි සෑය බුදුසසුනට පූජා කරන අවස්ථාවේ වගේ මහා පින්කමක් කරන්න බෑ. අර ආරක්ෂක ලේකම්තුමා කියපු විදිහට. හැබැයි රූපවාහිනියෙන් ඔබට මේ පින්කමට සම්බන්ධ වෙන්න පුළුවන් ඓතිහාසික අවස්ථාවක්. රජ දවසින් පස්සේ මෙහෙම පින්කමක් සිද්ධ වෙන එකම අවස්ථාව මේක. අපේ හැමදෙරේ කාලවකවානු ගත්තොත් එහෙනම් සියවස් ගණනාවකට පස්සේ මෙහෙම චෛත්‍යයක් 1700කට විතර. ඒ කියන්නේ සියවස් 17කට විතර පස්සේ. ඒවත් රූපවාහිනී නැති කාලේ, ගුවන් විදුලි නැති කාලේ, මෙහෙම ජනමාධ්‍යයක් නැති කාලේ. අද මේක දකින්න හැකියාව තියෙනවා. ස්වාධීන රූපවාහිනිය සූදානම්ෙන් ඉන්නවා මේ මහ පින්කමට. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න. පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කිහිපයක් සඳහා. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි සඳහිරු සෑය බුදුසසුනට පූජා කිරීමේ මහ පින්කම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ දොරමඩලාව වැඩසටහන. මේක මේ මහ පින්කම වෙනුවෙන් සංවිධානය කළාට මේක වටින පාඩමක්. දරුවන්ට උනත් පෙන්නන්ට අම්මලා තාත්තලා සෙන්සුරාදට නැවත විකාශයකුත් වෙනවා ස්තූප කලාව පිළිබඳ. එහි තියෙන වාස්තු විද්‍යාත්මක අගය පිළිබඳව, එහි තියෙන ඉංජිනේරුමේ වටිනාකම් පිළිබඳව දැනගන්න හොඳ අවස්ථාවක්. අප පෙන්වන මේ රූපරාමු දුර්ලභයි. එක තැනක එකතු කරලා මේ ටික පෙන්වන අවස්ථා බොහොම විරලයි. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගායන්චානුක මහත්තයා කියන ටිකත් බොහොම අධ්‍යාපනිකයි, වටිනවා. ගායන් මහත්තයා. හසන්ත මහත්මයා අපේ ස්වාමීන් වහන්සේ කියනකොට මට මතක් වුණා ලේකම්තුමනි මේ දැන් අපේ රටේ තියෙනවා අසිරිමත් දාගැබක්, ස්වර්ණමාලී මහා දාගැබ් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වහන්සේගේ පරපුරෙන් වැඳපු ධාතුන් වහන්සේලා ස්වාමීන් වහන්සේ රාමග්‍රාමයේ තැන්පත් කරපු. එතකොට ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණයම අනුරාධපුර ශුද්ධ නගරයේ මහා තූපේ වැඩ හිටිනවා. දැන් සඳහිරු දාගැබ් වහන්සේ තුල කපිලවස්තු ධාතු ස්තූපයෙන් හම්බ වෙච්ච අපේ පවර නේරුත්තිකාචාර්ය මහා විභාවී රාජගුරු වස්කඩුවේ සුභූති ස්වාමීන් වහන්සේට ලැබිච්ච ධාතුන් වහන්සේලාගෙන් කොටසක් තැන්පත් කරලා තියෙනවා. එතකොට
සුද්ධෝදන මහරජුරුවන්ගේ ඒ පරපුරෙන් වැඳපු ධාතුන් වහන්සේලා. මෑණියන්ගේ පරපුරත් පියාණන් වහන්සේගේ පරපුරත් වන්දනා කරපු ධාතුන් වහන්සේලා ශුද්ධ නගරේ වැඩ හිටිනවා. පුදුම එකතු වීමක්. මේවා ස්වාමීනි නිකන් නෙමේ බුද්ධ අධිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ මේවා දැක්කා. පිරිනිවන් මංචකේ වැඩ ඉඳෙද්දි. මෙන්න බලන්න අපේ අසදෘශ මහා තූපේ දුටුගැමුණු මහරජුරුවන් වහන්සේ කරවපු ලක්දිවට අලංකාරයක් වැනි වූ ස්වර්ණමාලී මහා දාගැබ් වහන්සේ අනුරාධපුර ශුද්ධ නගරේ වැඩ හිටින ද්‍රෝණයක් සර්වක්ක ධාතු නිදන්ගත මහා තූපය. මේ තියෙන්නේත් ඒ අසිරිමත් මහා දාගැබ් වහන්සේ. මේ තූපාරාම දාගැබ් වහන්සේ ප්‍රමාණයෙන් කුඩා වුණාට ලංකාවේ බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කරයින් පස්සේ ඉදිවෙච්ච මුල්ම දාගැබ් වහන්සේ. සර්වඥන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ නිදන්ගත කරලා තියෙනවා. වම් අකු ධාතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ හිටිනවා. දකුණු අකු ධාතුන් වහන්සේ තූපාරාම දාගැබ් වහන්සේ තුල වැඩ හිටිනවා. අසිරිමත් දාගැබ් වහන්සේ නමක්. ගයන් මහත්තයා කියන්නේ මේ හනු නෙමේ අකු කියන්නේ අක්ෂකාස්තිය කොළබෝන් කියලා කියන්නේ මේ උරහිස මැද ඒ කියන්නේ මැද ඉඳන් උරහිස දක්වා දිව යන සිහින් අස්ථි දෙක තමයි අකු ධාතු අක්කක ධාතු අක්ෂකාස්ති. ගයන් මහත්තයා මේ තූපාරාමේ නමත් බලන්නකො ලංකාවේ පළමු ස්තූපේ නම තූපාරාමේ කියලාම මේ විහාරේ නම් කරලා තියෙනවා. එහෙමයි. මේ දාගැබ් වහන්සේ ගැන කතා කරනවා නම් දවසක්ම කතා කරන්නත් කරුණු තියෙනවා. සිව් බුදුවරුන්ගේම ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ස්ථානයක්. එතකොට මේ තියෙන්නේ සංඝමිත්තා දාගැබ. එතකොට සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ ආදාහනය සිද්ධ කරලා ඒ ස්ථානයේ කරවපු ධාතු ස්තූපය. කුඩා ස්තූපයක් වුණාට මේ දීප චක්‍රවර්ති අධිරාජ්‍යයේ දියණියක වෙනුවෙන් හදපු ධාතු ස්තූපේ උත්තිය රජුරුව. තූපාරාමේ දාගැබ් වහන්සේට නැගෙනහිර පැත්තෙන් පිහිටලා තියෙන සුද්ධ නගරේ මේ ලංකාරාම දාගැබ් වහන්සේ අනුරාධපුර සුද්ධ නගරේ පිහිටලා තියෙන්නේ. සර්වක්ක ධාතු හැරුණාම පටි ධාතුන් වහන්සේගෙන් කුඩා කොටසක් නිදන්ගත කරලා තියෙයි කියලා සඳහන් වෙනවා. වලගම්බා රජතුමා විසින් කරවපු නිර්මාණයක්. ගයන් මහත්තයා ඔය චෛත්‍ය හැඩෙත් කියාගෙන ගියා නම් වටිනවනේ. දරුවන්ට පාඩමකුත් තියෙනවනේ ඔය ස්තූපවල හැඩය ගැන. ඒක තමයි. ප්‍රධාන හැඩ 6ක් තියෙනවනේ. එතකොට ගණ්ඨාකාර, ඝටාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, ආම්ලාකාර කියලා. එතකොට දැන් මේ තියෙන්නේ අබේගිරි මහා දාගැබ් වහන්සේ. එතකොට වලගම්බ රජතුමා විසින් කරවපු බැලූ බැල්මට දැන් උගත්තු කියනවා බුබ්බුලාකාරයි කියලා. නමුත් ධාන්‍යාකාර හැඩයක් පේන්න තියෙන්නේ. මේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පස්සේ ගව රූපයක් සකස් කරලා ඒ ගව රූපේ කුසෙහි ධාතුන් වහන්සේලා නිදන් කළා කියලා සඳහන් වෙනවා ගාථාවේ. කත නව මණිකම්ම ධාතු ගබ්බේ සුරම්මේ කනක වසබ කුච්චින් ධාතුනා පූරයිත්වා කියලා තියෙනවා. එතකොට අනිත් එක පාහියන් හාමුදුරන්ගේ වාර්තාවේ තියෙනවා පස්වෙනි සියවසේ බුදුහාමුදුරන්ගේ සිරිපා සටහනක් මතයි දාගැබ් වහන්සේ කරවලා තියෙන්නේ කියලා. නමුත් වටින අපට දාගැබ් වහන්සේ නමක් මේ ජේතවනාරාම දාගැබ් වහන්සේ අනුරාධපුර ශුද්ධ නගරේ මහා තූපය සමීපෙමයි තියෙන්නේ. සර්වඥන් වහන්සේගේ පටි ධාතුන් වහන්සේගෙන් කොටසක් නිදන් කරලා තියෙනවා. කේශ ධාතු හා සර්වක්ක ධාතුන් වහන්සේලා සමගම මහසෙන් රජතුමා කරවපු දාගැබ් වහන්සේ. එතකොට මේ නකා වෙහෙර ගරා වැටලා ජරාවාස වෙලා තිබ්බත් ඉතා වැදගත් දාගැබ් වහන්සේ නමක් අනුරාධපුර ශුද්ධ නගරයේම තියෙන පූජා භූමියේ මේ බුදුරජාණන් වහන්සේගේ නියධාතු නිදන්ගත කරලා තියෙයි කියලායි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මේ ප්‍රමාණෙන් කුඩා වුණාට අසිරිමත් දාගැබ් වහන්සේ නමක් ඉසුරු මුනියේ දාගැබ් වහන්සේ දේවනපිතිස්ස රජතුමාගේ කාලෙටයි දාගැබ් වහන්සේ අයිති වෙන්නේ. ගරා වැටිච්ච මේ දාගැබ් වහන්සේ තුල තිබිලා අනුරාධපුර කාලේ පලිඟු කරඬුව හම්බ වෙලා තියෙනවා ධාතුන් වහන්සේලා සහිතව. එය නිදන්ගත කරලා නැවතත් ප්‍රතිසංස්කරණය කරපු දාගැබ් වහන්සේ තමයි මේ අපට දර්ශනය වෙන්නේ. මේ දක්ඛින තූපේ අපේ එල්ලාවල ස්වාමීන් වහන්සේ කලිනුත් දේශනා කළානේ මේ දාගැබ් වහන්සේ ගැන. අපේ දුටුගැමුණු මහරජුරුවන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරපු ස්ථානයේ බැඳපු දාගැබ් වහන්සේ දාගැබ තුල තිබිලා දුටුගැමුණු රජතුමාගේ භාෂ්මාවශේෂ හමු වෙලා තියෙනවා. මේ මිහින්තලේ හසන්ත මහත්මයා අර බගාන් ගැන කිව්වා මගේ හිතේ බුරුමේ චෛත්‍යලන්තේ මේ සෑගිරියේ චෛත්‍ය 360කට අධික ප්‍රමාණයක් තිබුණා කියලා සද්ධර්මාලංකාරය සඳහන් වෙනවා. සෑගිරිය තුල. ඉතින් චෛත්‍යගිරියනේ සෑගිරි කියන්නේ. කොච්චර චෛත්‍ය තියෙන්නේ නැද්ද අනුරාධපුර කාලේ අපේ ලංකාවේ. ඉතින් මේ එක චෛත්‍යයක් ගිරිභණ්ඩ චෛත්‍යය. ප්‍රධාන චෛත්‍ය 5ක් තියෙනවා. මහා තූපය තියෙනවා, මහා දාටික මහා නාගරජතුමා හදපු කණ්ඨක චෛත්‍යය තියෙනවා, ගිරිබණ්ඩ චෛත්‍යය තියෙනවා, ඇත්වෙහෙර තියෙනවා, සේල චෛත්‍යය තියෙනවා. මේ තියෙන ගිරිබණ්ඩ චෛත්‍යය. හුඟක් අය දන්නෙත් නැහැ, යන්නෙත් නැහැ. ඔය බලන්න ඉතින්. මේ ඔය තියෙන සේල චෛත්‍යය මිහින්තලේ. එතකොට බුදුරජාණන් වහන්සේ සමාපatti සුවෙන් වැඩ හිටපු ස්ථානය. මේ ස්ථානයේ සර්වක්ක ධාතු නිදන් කරලා හදපු දාගැබ් වහන්සේ.
මේ තියෙන මිහින්තලා මහා සෑය මේ බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් වෙලා තියෙන්නේ මේ දාගැබ් වහන්සේ තුල. නිකන් නෙමෙයි අෂ්ටවංක මාණික්කය තුලයි තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් බලන්න හසන්ත මහත්මයා සියලු ධාතුන් වහන්සේලා අපේ රටේ එන වැඩ හිටින්නේ. ඔන්න මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු ස්තූපය ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ හිටින ස්තූපේ ළඟමයි තියෙන්නේ. දැන් පිළිසකර කිරීම ප්‍රතිසංස්කරණ කටයුතු මේ දවස්වල සිදු කරගෙන යනවා දාගැබ් වහන්සේගේ. දැන් මේ මැදිරිගිරිය වටදාගේ බලන්න මොනතරම් රමණීය නිර්මාණද ශෛලමය නිර්මාණ. එතකොට මේ වටදාගේ මැද්දෑවේ ධාතු ස්තූපයක් තියෙනවා. පූජාවලියේ සඳහන් වෙනවා මේ මැදිරිගිරිය දාගැබ තුලත් සර්වක්ක ධාතු තැන්පත් කරලා තියෙයි කියලා. මේ සෝමාවති දාගැබ් වහන්සේ අසිරිමත් ධාතු ස්තූපය. සර්වඥන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින්නේ මේ දාගැබ් වහන්සේ තුල. අනිත් දකුණු දළදා වහන්සේ තාවතිසා දිව්‍ය භවනේ සිළුමිණි මහා ශායේ තැන්පත් වෙලයි තියෙන්නේ. ඉතින් අපි මහා පුණ්‍යවංශ ජාතියක්නේ. මේ දැලිවල කොටවෙහෙරේ ධාතු ස්තූපය දැලිවල ඔව් අර රමුක්කන තියෙන අර දැදිගම නෙළුම් දෙනියේ තියෙන සූතිගර චෛත්‍ය මේක යෝජන තූපයක් විදියට සලකනවා. ධාතුන් වහන්සේලා හම් වෙලා තියෙනවා කැණිම් වලින් ඒ කෞතුකාගාරය තැන්පත් කරලා තියෙනවා පිළිසකර කිරීම මේ කරන්න කලින් ගත්ත රූපයක්. මේ දීඝවාපි මහා සෑය සද්ධාතිස්ස මහරජුරුවන් වහන්සේ විසින් කරවපු අපේ දුටුගැමුණු මහරජුරුවන්ගේ සහෝදරයා සර්වඥන් වහන්සේ සමාපatti සුවයෙන් වැඩ හිටපු මේ ස්ථානයේ නියධාතුන් වහන්සේලා නිදන් කරලා කරවපු දාගැබ් වහන්සේ කියලා පිළි අරගෙන තියෙන්නේ. ඉතින් මේ දාගැබ් වහන්සේත් පිළිසකර කිරීම කටයුතු සිද්ධ කරනවා. මේ නුදුරු අනාගතේ සඳහිරු මහා සෑය වගේම අපිට දැක ගන්නට වාසනාව ලැබෙයි කියලා අපි හිතනවා ලේකම්තුමනි. ආරක්ෂක ලේකම්තුමා ඒ ගැනත් යමක් කිව්වොත් වටිනවා. ඇතරම ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමයි දීඝවාපි චෛත්‍ය රාජායනන් පිළිසකර කිරීම කරන්නේ. ඉතින් එතනත් අපි දැන් සෙබළුන් සහ ඒ කියන්නේ යුද හමුදාවේ නාවික හමුදාවේ ගුවන් හමුදාවේ සෙබළුනුත් ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය බටේනොත් දාලා අපි දැන් දීඝවාපි ස්තූපය ප්‍රතිසංස්කරණය කරන්න පටන් අරන් තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් වලට අනුව. ඉතින් මෙතනදී මේකත් මහ විශාල කාර්යයක්. ඒ කියන්නේ දීඝවාපි චෛත්‍යයේ සම්පූර්ණ ඩ්‍රෝවිං එක මට ලැබුණා ගිය සුමානේ. ඉතින් ඒකට අනුව මේ චෛත්‍යයත් අඩි 275 280 අතර ගානකට උස පිහිටනවා. ඉතින් ඒ කියන්නේ සඳහිරු සෑයට වැඩිය බොහොම පොඩ්ඩයි උසින් අඩු වෙන්නේ. ඉතින් නමුත් මේ සෑය කරගෙන යන්න අපි විශාල වැඩ කණ්ඩායමක් යොදවලා තියෙනවා හමුදාවල් වලින්. ඉතින් ඒ කියන්නේ දැනට දවසකට ගඩොල් 30000ක් අපේ සෙබළුන් කපනවා. ඒ කියන්නේ ගඩොල් 30000ක් කපනවා කියලා කියන්නේ ගඩොල් 30000ක් හදන්න පස් කපන්න ඕනේ. ඒ පස් අරගෙන එන්න ඕනේ පස් අනන තැනට. ඇවිල්ලා ගඩොල් 30000කට පස් අනන්න ඕනේ. ඊළඟට ගඩොල් 30000 පස් දවස් 5ක් විතර තැම්බෙන්න තියන්න ඕනේ. තැම්බුණාට පස්සේ ගඩොල් 30000ක් එක දවසකට කපන්න ඕනේ. ඒවා අට්ටි ගහලා වේලන්න ඕනේ. ඊට පස්සේ ඒවා පෝරණ වලට බඳින්න ඕනේ. ඒ ගඩොල් 30000ක් දවසකට පුච්චන්න අවශ්‍ය දර ප්‍රමාණය අපි කැලෑවලින් කපලා ඒ නිලධාරි මහතුරුන්ට කතා කරලා හොයලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ පිච්චුවට පස්සේ ඒ පෝරණු ගලවලා වාහන වලට පටවලා සෑය ළඟට ගෙනියන්න ඕනේ 30000ක් දවසකට. ඊළඟට ඒ 30000 සෑය උඩට අදින්න ඕනේ. ඒ 30000 සෑය බඳින්න ඕනේ. මම මේ කියපු හැම පියවරක්ම එක දවසක් තුල සිද්ධ වෙන්න ඕනේ මේ සෑය අවුරුදු දෙකකින් හදලා ඉවර කරන්න නම්. ඉතින් මෙතනදී වාසනාවකට වගේ අපි දැන් සඳහිරු සෑය හදලා අවසන් වෙච්ච නිසා සඳහිරු සෑයට අපි පාවිච්චි කරේ ස්තූප ගඩොල් කියන ඒවා. ඒ කියන්නේ සාමාන්‍ය ගඩොල් ඉංජිනේරු ගඩොලක් වගේ 3 ගුණයක් ලොකුයි. ඉතින් දැන් 16 නේද 16 එහෙමයි. ඉතින් දැන් සඳහිරු සෑයට තවදුරටත් ගඩොල් අවශ්‍ය නැති නිසා ඒ ස්ථානවල හිටපු යුද හමුදාවේ නාවික හමුදාවේ ගුවන් හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ ඒ සෙබළුන් ඒ ගඩොල් නිෂ්පාදනයේ ඒ විදිහටම කරගෙන යනවා. ඒ ගඩොල් අපි ප්‍රවාහනය කරනවා දීඝවාපි මහා සෑය ගොඩනංවන්න. මේ අප දකින්නේ ගඩොල් පුච්චන ආකාරය, ගඩොල් සකස් කරන ආකාරය, සඳහිරු සෑය වෙනුවෙන් ගඩොල් සකස් කරන ආකාරය තමයි ආරක්ෂක ලේකම්තුමනි මේ අප දකින්නේ. ඉතින් මෙතනදී හසන්ත මම තව දෙයක් කියන්න ඕනේ. මේ දීඝවාපි චෛත්‍යයත් මට කියපු විදිහට 6 පාරක් මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන්න පටන් අරන් තියෙනවා. නමුත් කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපි මේ වැඩේ පටන් ගත්තේ මේක අවසානයක් දක්වා කරනවා කියලා ඉතාමත්ම සාර්ථකව දැන් චෛත්‍ය ගොඩනැගීගෙන යනවා.
ඉතින් මේකේ සාර්ථකත්වයේ තව විශාල විශේෂිතම පියවරක් ඒ කියන්නේ අවස්ථාවක් විදියට මහත්මයා හඳුන්වන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි අපි අපේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඒකේ පළවෙනි ගඩොල බැඳලා වැඩ පටන් අරගෙන සති දෙකක් යනකොට අපිට චෛත්‍යයට පිටිපස්ස පැත්තේ තියෙන වාහල් කඩ ළඟින් ඒ කැණීම් කරනකොට කනිෂ්ඨ තිස්ස රජුරුව නිදන් කරපු රත්තරන් ධාතු කරුණු දෙකක් හම්බ වුණා. ඒ කියන්නේ මංජුසා දෙකක්. ඉතින් ඒක අපිට බොහොම දිරිගැන්වීමක් වුණා මේ වැඩ කටයුතු වලට. ඉතින් අපි තවත් ඒකේ උනන්දුව වැඩි වුණා. ඒ ධාතුන් වහන්සේලා ඒ රත්තරන් කරඬු වල රත්තරන් කොපුව ඇතුලේ රත්තරන් පත් ඉරු සමග තිබිච්ච ධාතුන් වහන්සේලා දැනට අම්පාර දිසාපතිතුමාගේ දිසාපති කාර්යාලයේ විශේෂිත කාමරයක සියලුම පුද පූජා සහ ගෞරව යටතේ වැඩ හිඳිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තව ටික දවසකින් ඒ ධාතුන් වහන්සේලා දීඝවාපී චෛත්‍ය භූමියට වැඩම කරන්න. ඉතින් අපිට බොහොම සන්තෝෂයි ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වය අරගෙන සඳහිරු සෑය හදලා නිමා කරලා තියෙනවා දැන් අවසానයි වැඩ කටයුතු. ඊළඟට දීඝවාපී චෛත්‍ය අපි ඒ චෛත්‍ය රාජානන් නැවත ප්‍රතිසංස්කරණය කළා බුදු සසුනට බාර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා 2023 පොසොන් පෝය වෙනකොට. ඉතින් ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දරන්න ඕනේ. මම කියපු හැම පියවරක්ම ගඩොල් 30000 ගානේ කරන්න ඕනේ. ඊළඟට අපි ඊට අමතරව මෙතුමා කිව්වා මිහින්තලේ පිහිටුවා තියෙන මිහිඳු මහ සෑයත් ප්‍රතිසංස්කරණය වෙනවා කියලා. ඒකත් ප්‍රතිසංස්කරණය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ නාවික හමුදාව මගින් තමයි ඒ සෑය ප්‍රතිසංස්කරණය කරන්නේ. එයට අමතරව අපිට ඉල්ලීමක් කරා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නා උයන ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේලා මේ දීඝවාපී චෛත්‍ය වගේම අපේ හාමුදුරනේ එහි අම්පාර දිස්ත්‍රික්කයේ වැඩවසන තවත් චෛත්‍ය රාජා වහන්සේ කෙනෙක් තමයි නීලගිරි සෑය. ඒකත් මහ විශාල සෑයක් ගරා වැටිලා තියෙන්නේ. ඉතින් අපිට ඉල්ලීමක් කරා නා වූ වෙන ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා ඒ අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ මුල්‍යමය දායකත්වය දරන්නම් කියලා අපිට ඒ සෑය ගොඩනගන්න කියලා. ඉතින් අපි ඒ වැඩෙත් මේ අවස්ථාවේදී බාර ගන්න තීරණය කළා තියෙනවා. තව ටික දවසකින් අපි නීලගිරි සෑයත් අර විදියටම ගොඩනංවල ප්‍රතිසංස්කරණය කළ බුදුසසුනට බාර දෙන්න අපි කටයුතු කරනවා. ඒ නාවේනි හාමුදුරුවෝ මං හිතන්නේ විශාල දායකත්වයක් ලබා දුන්නා. සලපතල මළුව සකස් කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේලා තමන් වහන්සේලාගේ දායකත්වය විශේෂයෙන් දායකයන්ව සම්බන්ධ කරගෙන කෝටි 20 ඇත්තරම අපේ ස්වාමීන් වහන්සේ ඒ ගැනත් විශේෂ සඳහනක් කළ යුතුයි. දැන් මේ සෑය හදනවා කියන්නේ දැන් සඳහිරු සෑය අපේ මේ වැඩසටහන බලා ඉන්න අයට බලා ගන්න පුළුවන් වෙයි. ඒ ස්ථානයට ගියාම සඳහිරු සෑය කියන්නේ අපි මේ දාගැබ හදනවා පමණක් නෙවෙයි. දාගැබ වටේට තියෙන සලපතල මළුව සම්පූර්ණ කරනවා. බොහොම ලස්සන විහාරයක් හදනවා. ඒ වගේම ඒ සම්පූර්ණ ඉඩම ඒ භූමි භාගයම අපි බොහොම ලස්සන මනරම් උද්‍යානයක් කරනවා. ඉතින් මට තිබිච්ච ඒ කියන්නේ අපිට තිබිච්ච මුදල් වලින් කරගන්න පුළුවන්කම තිබුණ නැහැ සලපතල මළුව සහ අනෙකුත් වැඩ කටයුතු කරන එක. විදුලි ආලෝකය සපයන්න වුණත් ওই සම්පූර්ණ ප්‍රදේශයට විශාල මුදලක් අවශ්‍ය වුණා. ඉතින් මමත් ඇත්තටම මගේ නිලධාරීන් සමග කතා කරපු දේ තමයි දැන් කොහොමද අපි ඉතුරු වැඩ ටික කරන්නේ. මේක බාගෙට කරලා නවත්තන්නද? ඒ කියන්නේ සෑය විතරක් හදලා නවත්තන්නද වෙන්නේ කියලා. නමුත් එතකොට ඇත්තටම අපේ වාසනාවට ඒ වගේම අපේ ආගමේ වාසනාවට නා වූ වෙන ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේලා මේ ස්ථානයට වැඩම කරා. වැඩම කරලා හිටන් ඊට පස්සේ මට කතා කරලා නායක ස්වාමීන් වහන්සේ කිව්වා මහත්තයෝ චූඩා මාණික්කේ අපි නා වූ වෙන ආරණ්‍ය සේනාසනයෙන් දෙන්නම් කියලා. ඉතින් ඒ වෙනකොට ආතර් සේනානායක කියන ව්‍යාපාරික මහත්මයා අපිට චූඩා මාණික්කය ලබා දීලා තිබුණා. ඉතින් එතකොට මම උන්වහන්සේට කිව්වා ස්වාමින් වහන්සේ චූඩා මාණික්කය අපිට ලැබිලා තියෙන්නේ කියලා. මොනවද එහෙනම් වෙන්න ඕනේ කිව්වම ඉතින් මම කිව්වා සලපතල මළුව හදාගන්න ටිකක් අමාරුයි. ඒ ගැන පොඩ්ඩක් සලකා බලන්න කිව්වම උන්වහන්සේ ඒ වෙලාවෙම කිව්වා සලපතල මළුවෙන් 3න් එකක් අපි දෙන්නම් කියලා. ඉතින් සලපතල මළුව කියන්නේ මේක මහ විශාල සලපතල මළුවක්. වර්ගඩි 1,37,000 ගාණක් තියෙනවා මේකේ. ඉතින් කළුගල් වලින් සම්පූර්ණයෙන්ම වහන්න ඕනේ කළුගල් ඈලි වලින්. පස්සේ ඊට පස්සේ ආපහු දවස් 3කට ඊට පස්සේ උන්වහන්සේ මට කතා කරලා කිව්වා මහත්තයෝ මුළු සලපතල මළුවමයි විහාරගේයි ඔක්කොම ටික අපි දෙන්නම් කියලා. ඉතින් උන්වහන්සේ කිව්වා වගේම ඇත්තට මම දන්නවා උන්වහන්සේ මේ සල්ලි රුපියලක්වත් අතින් අල්ලන ස්වාමින් වහන්සේ කෙනෙක් නෙමෙයි ආරණ්‍ය සේනාසනයක ස්වාමින් වහන්සේ කෙනෙක්.
උන්වහන්සේ මාස 2ක් ඇතුළත අපේ සඳහිරු සෑය ගිණුමට මිලියන 242ක් උන්වහන්සේ ලබා දුන්නා. ඒ කියන්නේ නාව වෙන ආරණ සේනාසනයෙන්. ඉතින් ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා බොහොම ඒ කියන්නේ බොහොම ලස්සනට මේ වැඩේ අවසානය කරා යන්න. ඉතින් ඒ පිනම අයිති උන්වහන්සේලාට මේ කරපු සත්ක්‍රියාව ගැන. ඒ වගේම එතනින් නැවතුනේ නැහැ උන්වහන්සේලා. මම ඒකත් කියන්න ඕනේ. උන්වහන්සේලා අපි දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කොට කරන පටන් ගත්තාම උන්වහන්සේ මට දැනට සති කිහිපයකට ඉස්සෙල්ලා මහත්තයෝ දීඝවාපිය සම්පූර්ණ සලපතල මළුව අපි දෙනවයි කියලා. ඒ වගේම මම දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා කිව්වා අපේ හාමුදුරනේ නීලගිරි සෑය දැන් හදන්න සූදානම් කරනවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම බරපැන දරන්නෙත් උන්වහන්සේලා. ඉතින් උන්වහන්සේලාගේ දායක මහත්ම මහත්මීන් සමග එකතු වෙලා මේ කරන සත්ක්‍රියාව අපි ඉතාමත්ම අගය කරන්න ඕනේ. නිදසුනක් හැටියට ඊටාම වටිනා නිදසුනක් ලේකම්තුමා පැහැදිලි කළේ ගෞරවනීය මහා සංඝරත්නයේ මේ කාර්යවේදී ලබා දුන් මඟ පෙන්වීම. අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා අටමස්ථානයේ නායක හාමුදුරුවෝ මේක පුරෝගාමී කටයුත්තේදී අනුශාසනා කරමින් ආශිර්වාද කරමින් අපි රූපරාමුත් දැක්කා. අනුරාධපුරයේ අටමස්ථානය කියන්නේ 12 ස්ථානය කියන්නේ අපේ රටේ අති පූජනීය වටිනා සිද්ධාස්ථාන. ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාද ඇතුව තමයි මේ කටයුත්ත සිද්ධ වුණේ. වගේම අපේ රටේ ගෞරවනීය මහා සංඝරත්නයේ මේකට අර දකින්න ඇති මේ පින්කම කී නමක් වැඩම කරලා හිටියද අර රූපරාමු දකින්න ඇතිනේ ධාතු නිදානෝත්සවයට හිටපු මහා සංඝරත්නයේ ඓතිහාසික අවස්ථාවක්. අපේ හාමුදුරුවෝත් එතන වැඩ හිටියා. ඉතින් ඒ වගේ ආශිර්වාදයක් ලැබුණා. ඒ වගේම නොඑක් ආකාරයේ පරිත්‍යාග කරන්නට ඇති බොහෝ දෙනෙක් ගඩොලක් පවා දීලා ඒ කරපු පරිත්‍යාගය. ඒක තමයි මම කියේ මහ ජනතාවගේ චෛත්‍යයක්, පොදු ජනතාවගේ චෛත්‍යයක් තමයි සඳහිරු සෑය කියලා කියන්නේ. විවිධාකාරයේ පරිත්‍යාග කරපු අය සමන් නමක් ගමක් සඳහනක් නැති අයත් ඇති හැමෝම පින්දීමෙන් යුතුව සිහිපත් කරන්නටත් මේක අවස්ථාව කරගන්නවා. ගෑන් මහත්තයා පිළිතුර සම්පූර්ණ කරන්න. තව ටිකක් තියෙනවා පෙන්වන්න නේද? හොඳයි. දැන් මේ තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන වැදගත් ස්තූපයක් කුඩා වුණාට අතිශයින් වැදගත් බුද්ධංගල ස්තූපය ආරණ්‍යයේ. මේ ස්තූපය අපට වැදගත් වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ මේ ඓතිහාසික විදිහට සැරියුත් මුගලන් අගසව් දෙනමගේ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාත් සමග නිදන් කරලා තිබිච්ච නිසා හේතුව අපට මෙන්න මේ චෛත්‍ය ගරා වැටිලා තියෙද්දි කරඬුවක් හම්බුණා ආරණ කරඬුවක්. ඒ කරඬුව තමයි මේ තියෙන්නේ. ඒකේ බෝ පත්‍ර ඔය රත්තරන්ින් හදපු මල් තුනක මේ ධාතුන් වහන්සේලා තියෙන්නේ. දැන් ඔය වම් පැත්තේ තමයි සර්වක ධාතුන් වහන්සේලා තියෙන්නේ. දෙපස සැරියුත් මුගලන් දෙනමගේ ධාතුන් වහන්සේලා. කොහොමද අපි අඳුරගන්නේ? ඒකේ සටහනක් දාලා තියෙනවා සාරිපුත්තස මොගනලා කියලා. ඒ නිසායි අපි අඳුරගත්තේ ඔය තියෙන්නේ ධාතුන් වහන්සේලා. ඔය උඩින් තියෙන සර්වක ධාතුන් වහන්සේලා තුන් නමක් පැහැදිලිව පේනවා. දෙපස ධාතුන් වහන්සේලා සැරියුත් මුගලන් දෙනමගේ. මේකේ වාස්තු විද්‍යාව වෙනම කතා කරන්න ඕන හසන්ත මහත්තයා. පුරාණ සිංහලයන්ට තිබිච්ච බුද්ධිය කොච්චරද කියලා. සර්වක ධාතුන් වහන්සේලට වඩා දශම ගාණක් පහළින් සැරියුත් හාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා තියෙනවා. සැරියුත් හාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා සහිත මලට වඩා දශම ගණනක් පල්ලෙහින් තියෙන මුගලන් හාමුදුරන්ගේ. ලෙවල් 3කින් තියෙන ධාතුන් වහන්සේලා සහිත මේ මල්. ඒක හොඳට විමසිල්ලෙන් බැලුවත් ඇරෙන්න පේන්නේ. මෙවැනි ධාතු නිදානයක් හම්බෙලා තියෙන ලෝකේ තැන් දෙකකිනුයි. සාංචියනුයි සතදාරාවලෙනුයි. සර් ජෙනරල් ඇලෙක්සැන්ඩර් කනින්හැම් තුමාට. ඉතින් අපි කොච්චර වාසනාවන්තද විශ්වාස කරනවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරද්දිම මේ ධාතුන් වහන්සේලා වැඩම කරවන්න ඇති කියලා. මොකද උන්වහන්සේගේ ඉට්ටිය හාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා රජගලින් හම්බ වෙන නිසා ධාතු ස්තූපේ. දැන් මේ අපේ රුහුණේ වටිනා දාගැබ් කීපයක් තියෙනවා. මේ මැණික් වෙහෙර තිසමහාරාමේ සර්වක ධාතු නිදන් කරලා මේ රුහුණේ අපේ මහා රජදරුවෝ හදපු ධාතුන් වහන්සේලා නිදන් කරපු දාගැබ්. දැන් අපේ රුහුණේ රාජාවලිය ගත්තයින් පස්සේ මහා නාග රජතුමා, යටාලතිස්ස රජතුමා, ගෝඨාභය රජතුමා, කාවන්තිස්ස රජතුමා, ගාමිණී මහ රජුරුව. එතකොට ඒ රජවරු කරපු දාගැබ් වහන්සේලා. මේ යටාල වෙහෙර මැණික් වෙහෙරට නුදුරින් පිහිටලා තියෙන්නේ. සමහරු මේක මේ දලදා මේ වෙහෙර කියලාත් හඳුන්වනවා. ඊටමත් වැදගත් ස්තූපයක් යටාල දාගැබ් වහන්සේ. මේ තිසමහාරාම දාගැබ් වහන්සේ. දැන් කිරින්ද ටැම් ලිපියට අනුව බුදුරජාණන් වහන්සේගේ දලදා වහන්සේ නමක් මේ දාගැබ තුල නිදන් කරලා තියෙයි කියලා විශ්වාස කරනවා. දැන් අපිට එතකොට ගන්න වෙන්නේ ගන්ධාර දේශයේ වැඩ හිටපු දලදා වහන්සේ.
ඒ කිරින්ද ටැම්ලිපියට අනුව ගත්තයින් පස්සේ දළදා වහන්සේලා කොහොම හරි ලංකාවේ 4-9න් ධාතුන් වහන්සේලා 3-9ක්ම වැඩි හිටිනවා. ඉතින් මොනතරම් පින්වන්ත රටක්ද හසන්ත මහත්මයා මේ තිස්ස මහාරාම මහා දාගැබ. ඊට නුදුරින් තව දාගැබක්. ඕන් සඳගිරි දාගැබ. සඳගිරිය. එතකොට මේ මහානාග රජතුමා කළා කියලා සඳහන් වෙනවා. සමහරු කාවන්තිස්ස රජතුමා කළා කියලා සඳහන් වෙනවා. වටින්නේ අපිට මෙන්න මේකයි හසන්ත මහත්මයා. මේ දාගැබ තුල තිබිලා අපට හම්බ වෙනවා ධර්මාශෝක අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමාගේ අභිෂේකයට වපු දක්ෂිනාවෘත ජය සංකේ. මෙන්න ඒ ජය සංකේ. ඔය තියෙන්නේ මේ සංකේ ඇතුලේ තිබුණා රන් හෙප්පුවක්. ඒක ඇතුලේ සර්වක්ක ධාතු 7-9ක් තිබුණා. රුවන්වැලි මහා සෑය අභිෂේක කළේ මේ දක්ෂිනාවෘත ජය සංකෙන් පැන් වඩලා. එතකොට බලන්න අදත් තිස්ස මහාරාම පන්සලේ මේ ජය සංකේ තියෙනවා. එතකොට බලන්න මොන තරම් පින්වන්තද මේ වැස් දෙකට දකින්න ලැබෙන එක. මේ ජය සංඛ්‍ය ඇතුලේ තිබිච්ච ධාතුන් වහන්සේලා 7-9න් 4-9ක් තිස්ස මහාරාමේ චෛත්‍යයේ දේවතා කොටුවේ නිදන් කළා. ධාතුන් වහන්සේලා කිහිප නමක් ඉතිරි විහාරස්ථානයේ තැන්පත් වෙලා තියෙනවා. දැන් මේ තියෙන්නේ ඔන්න ඔය පරණ ධාතු ගර්භයක ඇතුළ. අපේ ස්වාමීන් වහන්සේ ඔක විස්තර කරා උන්වහන්සේ සියසින් දැක්ක නිසා මේ මිහින්තලේ ගිරිබණ්ඩ චෛත්‍යය. අර මං කිව්වේ කනින් හැම්තුමාට වඩා හොඳට කනිනෙවුන් අපේ රටේ ඉන්නවනේ නිදන් හොරු චෛත්‍යයම කාලා. හරි විනාශම කළා තියෙද්දි පරණ විතරණ මහත්තයාගේ කාලේ ඔය ගර්භ ඉතිරි ටික හරි හම්බ වුණා. ඕන් දැන් ඉතිරි වෙච්ච ගර්භේ. මේකේ මැදහසන්ත මහත්තයා තියෙනවා මහා මේරුව. අනේකයි වැදගත්. අපේ ස්වාමීන් වහන්සේ කියයි. ඔබ වහන්සේ දැක්කනේ ඇස් දෙකට අපේ ලේකම්තුමා දැක්කනේ. ඕන බලන්නේ දැන් මේ පොළොන්නරුවෙන් හම්බ වෙච්ච ධාතු නිධානයක තිබිච්ච මහා මේරුව. හසන්ත මහත්මයා මේවා මේ පේන්න නෙමෙයි මේ ගර්භයක් ඇතුලේනේ තියෙන්නේ. එතකොට ඇතුලේ වැඩ හිටින්නේ බුදුහාමුදුරුවනේ උන්වහන්සේට වැඩ හිටින්නේ මේ හදලා තියෙන්නේ. යට තියෙනවා නාග ලෝකේ. ඔය නාග රූප තියෙන්නේ. සිව් දිසාවේ සතරරම් දෙවියන්ගේ රූප තියලා තියෙනවා. මේ මහා මේරුව තියෙන්නේ ත්‍රිකූටේ උඩ. ගල් තුනක් තියෙනවා ලිප් ගල් තුන වගේ. ඒ උඩ තමයි මහා මේරුව තියෙන්නේ. ඒ උඩ තමයි ඕන් ධාතු කරඬුව තියෙන්නේ. ඔය බල පාට 4ක් ගාලා තියෙනවා සිව් දිසාවේ. නිල්, කහ, රතු, සුදු. මැද ධාතු කරඬුව. මොකද්ද මේ පෙන්වන්නේ? ඕන් ඒ ධාතු කරඬුව. බුදුරජාණන් වහන්සේ දේවාති දේව බව. උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨෙක් නැහැ. තුන් ලෝකේම. එතකොට ඔය මහා මේරුව. මේ හසන්ත මහත්මයා භෝජ්පූර් වලින් හම්බෙච්ච ධාතු කරඬුවක්. දැන් මම මේක පෙන්නන්නේ ඇයි? භෝජ්පූර් වල මේ 1851 මට මතක විදිහට ජෙනරල් මේසි හා කනින්හැම්තුමා කැණීමක් කරද්දී තමයි මේ කරඬුව හම්බුනේ. මේ රතු මැටි භාජනයක් තුල තිබිලා. මේ කරඬුව ඇතුලේ තිබිච්ච ධාතුන් වහන්සේලා තියෙන්නේ ලංකාවේ. 1840 ලංකාවට ලැබුණා. අපේ විද්‍යාලංකාර පිරිවෙනේ වැඩ හිටින්න ස්වාමීනි මේ ධාතුන් වහන්සේලා. බලන්න මේ කරඬුව හැඩයටම හැදුවා පිරිවෙන ඇතුලේ මේ කරඬුවක් ස්වාමීනි මෙන්න. ඕන් ඒ කරඬුවේ තැන්පත් කරපු ධාතුන් වහන්සේලා හසන්ත මහත්මයා මේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ නිර්මල සරලක්ක ධාතුන් වහන්සේලානේ. ඕන් ඒකේ සමීප රූපයක්. ඔය තියෙන ධාතුන් වහන්සේලා තුන්නම අපේ අර විද්‍යාලංකාර දිනය වෙනුවෙන් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා. මේ කිසිම සැකයක් නැතුව සර්වඥයන් වහන්සේගේ මේ ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලා. ඉතින් මේවා දකිනකොට ධාතුන් දුටු කල්හි බුදුන් දුටුවා වැනිය කියලා කියන්නේ ඒකට. හසන්ත මහත්මයා මේකෙදි ශ්‍රද්ධාව වෙන්න නම් සසර පින් කරලා තියෙන්නත් ඕන. ශ්‍රද්ධාව නැත්තම් ඒ හැඟීම එන්නේ නැහැ. නේ හාමුදුරනේ. ඉතින් මෙන්න තව දාගැබ් වහන්සේ නම මේ දාගැබ් වහන්සේ අපේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරන් වහන්සේ හදපු විද්‍යෝදේ පිරිවෙනේ වැඩ සිටින ධාතුන් චෛත්‍ය. විශේෂත්වයක් තියෙන නිසා මම පෙන්නුවේ රුවන්වැලි මහා සෑහරුණාම වැඩිම සර්වක්ක ධාතු නිධානයක් තියෙන එකම චෛත්‍යය මේ චෛත්‍යය කියලා සලකනවා. හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ එදා සලකලා තියෙන්නේ දෙවෙනි බුදුන් විදිහට ලංකාවේ. උන්වහන්සේට විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. විශේෂයෙන්ම නාථ දේවාල භූමියේ කැණීමෙන් ඒ හම්බෙච්ච ධාතුන් වහන්සේලා, තොටගමුවේ පන්සලේ චෛත්‍යයේ කැණීමෙන් හම්බෙච්ච ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ওই විදිහට විශාල ධාතු ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ කොළඹ තියෙන්නේ මරදානේ. අපේ රටේ බලන හසත් මත හැම පැත්තම යාපනයේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් මඩකලපුවේ සිට කොළඹ දක්වාත් මේ වපසරිය තුල බින් අඟලක් ගානේ මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදපු ධාතු චෛත්‍ය. ස්වාමීනි අර කඳුරුගොඩ කන්දරෝඩේ යාපනයේ චෛත්‍ය කීයක නේද ලේකම්තුමනි නටබුන් තියෙනවද? ඉතින් ඒ නිසා අපි හුඟක් පුණ්‍යවන්ත ජාතියක් බුදුරජාණන් වහන්සේගේ විශාල සර්වක්ක ධාතු ප්‍රමාණයක් මෙරටේ වැඩ සිටිනවා. මහනුවර ඓතිහාසික දළදා මැදුරේ සර්වඥයන් වහන්සේගේ සුවාසූ දහසක් ධර්මයේ ස්පර්ශ කළ යටිවම් දළදා වහන්සේ වැඩ සිටිනවා. මොනවද මහත්මයා අපේ රටේ අඩු? ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අද දඹදිව නැහැනේ. උන්වහන්සේගේ දක්ෂිණ මහා ශාඛාව ලංකාවේ වැඩ සිටින්නේ. දැන් තියෙන්නේ බුද්ධගයාවේ 7 වෙනි පරම්පරාවෙන් පැවතීගෙන යන බෝධීන් වහන්සේ. එතකොට අපේ රටේ තියෙන මේ සම්පත්
දැක බලාගෙන නිවනට යන්න අවශ්‍ය කරන සියලු දොරටු තියෙනවා. මෙලව සැප පරලොව සැප දෙලව සැප නිවන් සැප සාදා ගන්න අවශ්‍ය සියලුම පහසුකම් තියෙනවා. ඉතින් මේ නිසා අපි දුක් වෙන්න අවශ්‍ය නැහැ, කනගාටු වෙන්න අවශ්‍ය නැහැ, පසුතැවිලි වෙන්න අවශ්‍ය නැහැ. අපේ රට බුදුරජාණන් වහන්සේ වැඩ හිටින ධර්ම ද්වීපයක්. අපේ පෞරාණික උරුමය, පුරාවිද්‍යාත්මක උරුමය සමහර තැන් වල් වැදිලා, කැලෑ වැදිලා තිබුණේ. සමහර තැන් තිබුණේ ත්‍රස්තවාදීන් අතේ. ත්‍රස්තවාදී ග්‍රහණයට අයත් වෙලා තිබුණ සමහර ප්‍රදේශවල ඉතා වටිනා පුරාවිද්‍යාත්මක උරුමයන් තිබුණා. පස්සේ තමයි ත්‍රස්තවාදී අවසන් කළාට පස්සේ ඔබතුමාලා ඒ ආරක්ෂක හමුදාවන් මුදාගත්තට පස්සේ තමයි සමහර තැන්වලට යන්න පවා අවස්ථාව ලැබුණේ. දැනට වුණත් විශේෂයෙන් බලධාරීන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ගෞරවනීය මහා සංඝරත්නය ලබා දෙන අනුශාසකත්වයේ යටතේ ආරක්ෂක අමාත්‍යාංශය මම හිතන්නේ මැදිහත් වෙලා ලොකු වැඩපිළිවෙලක් කරගෙන යනවා. මේ සංරක්ෂණ කටයුතු සඳහා ඔබතුමාලා ලොකු සහයෝගයක් දක්වනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර ඇතුළු පළාත්වල මේ හැංගිලා තියෙන වටිනා උරුමය සංරක්ෂණය කිරීම සඳහා අනාගත පරම්පරාවට පරිස්සම් කරලා දෙන්න ලොකු කාර්යභාරයක් කරනවා. දැන් කරුණු කීපයක් මෙතනදී මතුවෙච්ච හින්දා මම ඒක මතක් කළේ. මේ වටිනා උරුමය පාදලා රටට එලි කරලා දෙන්න මහා කාර්යභාරයක් කරපු ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් අපේ රටේ වැඩ ඉන්නවා. අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍යපාද එල්ලාවල මේධානන්ද නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න ඕනේ අපි දොරමඩලාව වෙනුවෙන්. මීට පෙර 7 අවුරුද්දකට කලින් දොරමඩලාව වැඩසටහනටත් උන්වහන්සේ වැඩම කළා. එදා හිටපු ආරක්ෂක ලේකම්තුමත් ඒ වැඩසටහනින් අපේ හාමුදුරුවෝ වැඩ ඉන්නවා. අපිට ඒ අතීතේ පොඩ්ඩක් මතක් කරන්න පුළුවන් නම් වටිනවා. අද වැඩසටහනට ඉතාමත්ම ගැළපෙනවා, උචිතයි මේ කොටස. අපි බලලා ඊට පස්සේ කතා කරමු. මිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩම වීම නිසා ලංකාව ආගමික වශයෙන් ඒකකයක් බවට පරිවර්තනය වුණා. ඒ කියන්නේ විවිධ ඇදහිලි අදහපු සියලුම ජනතාව එකම ඒකකයක් වශයෙන් බුදුදහම වටා එක් රොක් වුණා. ඒක ආගමික වශයෙන් ඒකකයක්ම ලංකාවේ විශාල ඉතිහාස බලවේගයක් හැටියට ඉතිහාසඥයෝ සලකනවා මේ කාරණේ. ඊළඟට ලංකාවේ විවිධ කොටස් පරිපාලනය කරපු විවිධ රජ කුමාරවරුන් හිටිය වකවානුවක් දුටුගැමුණු කාලයේ වන විට ලංකාව දුටුගැමුණු රජතුමා ලංකාව සම්පූර්ණයෙන් එක්සේසත් කරලා දේශපාලන වශයෙන් ලංකාව ඒකකයක් බවට පරිවර්තනය කළා. ඒ දේශපාලන වශයෙන් ඒකකයක් බවට ලංකාව පරිවර්තනය කිරීමෙන් පසුව ඒකේ සංකේතයක් වශයෙන් තමයි මේ යුද මානසිකත්වය ඉවත් කරලා සාමකාමී වාතාවරණයක් ජනතාවගේ සිත් තුළට ඇති කරන්නට මහා ස්තූප කරවීමේ කාර්ය මිරිසවැටියෙන් පටන් අරන් රුවන්වැලි සෑයෙන් මුදුන් කුළු ගැන්වුව අවස්ථාව අපිට විශේෂයෙන්ම සිහිපත් කරන්නට පුළුවන්කම ලැබෙනවා. මේ කාලය තුල අපි කවුරුත් දන්නවා විශාල ජීවිත හානියක් සිද්ධ වුණා. මේ රටේ හිටපු ජනාධිපතිතුමා ඇතුළු විශාල දේශපාලන නායකින්, හමුදා නායකින්, ඒ වගේම සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් ජාති ભેදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් මේ කියන හැම කොටසක්ම විශාල විනාශයක් මේ රටේ වෙලා තිබුණා. ඒ එකම දේපල වශයෙන් බැලුවම විශාල දේපල හානියක්. ඒ වගේම අපේ සිද්ධාස්ථාන මේ සෑම දෙයක්ම විනාශ වෙලා මෙවැනි වකවානුවක් අපි ගත කරා. මෙවැනි අඳුරු යුගයක් අපි ගත කරා. අපිට හැකි වුණා 19 වෙනකොට මේ සම්පූර්ණ ත්‍රස්තවාදය පරාජය කළා. අර අපිට අහිමි වෙලා තිබුණු භූමිය, මේ රටට අහිමි වෙලා තිබුණු භූමිය නැවතත් එක්සේසත් කරන, නැවතත් අපේ පාලනය යටතට ගන්න. ඒතකොට අද වෙනකොට අපිට සෑම බිංගඟලක්ම අපිට අයිති කියන අපේ ඕනෑම පුද්ගලයෙකුට ගමන් කිරීමට පුළුවන් තත්ත්වයකට අද මේ රට ගෙනල්ලා තිබෙනවා. එතන ඒ දේ දිහා බැලුවම මම හිතන්නේ ඒ හොඳම නිමිත්තක් වෙනවා අපිට මේ මහා සෑයක් ගොඩ නැගීම සඳහා. බුදු හමුදාවේ සම්බන්ධ වෙලා ඒ ගලට ගල තියෙන ක්‍රමය, ඒ පුරවන ක්‍රමය ඉතාම හොඳට කරගෙන යනවා. මම හිතන්නේ
ඒ අපිට ලැබපු ආభాෂය ඒ වගේම දැනට වැඩ කරන උදවියගේ උනන්දුව සහ හැකියාව ඒක ප්‍රශංසනීයයි. ඒක මත තියාගන්න අපි කැටයම් කරනවා කිව්වම එදා කැටයම් කරහා සමාන කැටයම් කරන්න පුළුවන් උදවිය අදත් ඉන්නවා අපි අතේ. ඒක ඊටාම මේ සන්තෝෂන කාරණයක් වුන්ට පුළුවනි. දැන් චිත්‍රය ඉස්සලා මැටියෙන් හදනවා. මැටියෙන් හදලා අඩුපාඩු තියෙනවා නම් බලලා ඒක වෙනස් කරලා තමයි ගලට කැටයම් කරන්නේ. ඒක දැකන්නේ මම හිතන්නේ ඒක අවසාන වුණාම කෙනෙකුට තේරෙයි මේකේ තියෙන විශේෂත්වය කලාත්මකම වටිනාකම ඒ ඔක්කොම. මේ අප දකින්නේ කුමක්ද මහාචාර්යතුමා? මේ මොඩල් එකක් හදපු ඒකේ තියෙන වෙන්නේ කොහොමද තරම කොහොමද ඒ විදිහට තීරුම් ගන්න විදිහට එකක්. මොකද දැන් ඉස්සරම හතරස් කොටුව කියන එක වේදියක් විතරනේ තිබ්බේ. දැන් ඔය හතර පුරවල දැන් රුවන්වැලිසෑය හතරස් කොටුව කියන්නේ එසේ මෙසේ නෙමෙයි අඩි 186ක් දිගපළල. දැන් තට්ටු 3ක උසයි අබේගිරියේ මේ හතරස් කොටුව. තට්ටු 3ක ගොඩනැගිල්ලක උසක්. අඩි 33ක් තියෙනවා. දැන් ඒ කියන්නේ විශාල කර්තව්‍යයක් මේක. නිකන් හිතුවට මේ ඒ තරම් මේ ලේසි වැඩක් නෙමෙයි අතට කරන්න ගියාම. දැන් මේ ඔක්කොට වැඩි තියෙන්නේ මේකේ කලමනාකරණය. බඩු ගණන්ද ගේන්න හරි ගස්ස ගන්න වෙලාවට ඕන බඩුව මොකද්ද? මේ කලමනාකරණය එදත් තිබුණනේ. එදත් රුවන්වැලිසෑය හදන්න මේ ඔය තියෙන ආම්පාන මොනවත් නැතුව වුණත් ඒ කලමනාකරණය සම කරා. අදත් ඒ කලමනාකරණය කියන එක අර ඉංජිනේරුමය එක හා සමානවම අවශ්‍යයි. අනිත් එක හසන්ත ළඟදී දවසක මම මේ ගිය අවස්ථාවේදී මේ මට පෙන්නලා දුන්නා මේ රවුම ගන්නේ කොහොමද කියන කාරණය. දැන් ගොඩනැගිල්ලක් හදනකොට ඒකට අවශ්‍ය දේවල් තියෙනවා. මොකද ගොඩනැගිලි බොහොම ප්‍රමාණයක් හදනවා. මේක අලුතෙන්ම හදන දෙයක්. ඒකට ඒකට අවශ්‍ය දේවල් අපිටම නිර්මාණය කරගන්නට සිද්ධ වෙනවා. බාසුන්නෑලා හිටියටම ඔය හැමෝටම චෛත්‍ය හදන්න බෑ. ඒ නිර්මාණයත් හරිම ප්‍රයෝජනයයි. අපි අධ්‍යයනය කරා මිරිසවැටිය ස්තූපයේ අලුත් වැඩියා කරනකොට මොන ආකාරයෙන්ද ඒකේ අර තිරස්ව සහ සිරස්ව වක්‍ර ගෝලයකනේ තිරස්ව සහ සිරස්ව වක්‍ර පිහිටනවා. දැන් මේ තිරස්ව සහ සිරස්ව ඒ වක්‍ර පිහිටීම මොන ආකාරයෙන්ද ගන්නවා? මිරිසවැටිය කරනකොට රේල් පීලි දාලා ටෙම්ප්ලේට් එකක් කියන උපකරණයක් හදලා ඒක පාවිච්චි කළා ඒකේ වක්‍රය ගන්න අවශ්‍ය විදියට. නමුත් මේ මිරිසවැටියට වඩා හුඟක් විශාලයි අපේ ස්තූපය. ඒ වගේ එකක් හදන්න ගියොත් එහෙම ඒ හදන උපකරණයේ බර නිසා අපිට ක්‍රියාත්මක කරන්නවත් බැරි ප්‍රමාණයක් වෙනවා. ඒක නිසා අපි ක්‍රමවේද නවීන තාක්ෂණයේ ක්‍රමවේදත් අපි උපයෝග කරද්දී පරිගණකයේ සහ මිනුම් උපකරණ වලට යොදා ගන්න මිනුම් උපකරණත් යොදාගෙන ඒ අවශ්‍ය මිනුම් ලබා ගැනීමේ කටයුතු අපි කරනවා. මේක අපි නිවර්දිතාවය කිහිප ආකාරයකින් පරීක්ෂා කරන්න තමයි ඒ ක්‍රමය. ඊළඟට අපි අපේ වැඩ බිමේදී කළ හැකි පරීක්ෂා කිරීම කළා. අපි ඒක සාමාන්‍ය මම හිතන්නේ අතීතයේදීත් අපේ ශිල්පීන් ඒ වගේ ක්‍රම වෙන්න යොදා ගන්න ඇත්තේ මෙම ශිල්පීය ක්‍රම මේ තාක්ෂණික ක්‍රම නොතිබුණු නිසා ඒ වගේ දේවල් යොදන්න ඇති කියලා මම හිතනවා. අපි මේක කරගෙන යද්දී අත්දැකීම් තුලින් තමයි අපි ඒ වගේ උපකරණ නිර්මාණය කරගත්තේ. කර්නල් මොහන් කුමාර් මහත්තයා වාස්තු විද්‍යාඥයෙක් මම හිතනවා උතන ඉංජිනේරුම මේ කාර්යභාරයේදී සෑහෙන වැඩ කොටසක් කළපු කෙනෙක්. ඒ වගේම එල්ලාවල හාමුදුරුවෝ ගැන අපි මතක් කළා. උන්වහන්සේ පයින් ඇවිදලා සමහරට ආරක්ෂක අංශවල සහයෝගය ලැබෙන්න ඇති. ඇවිදින්න බැරි තැන්වල කර තියාගෙන යන්නත් ඇති. ඔය සෙබළු හැම සමහර තැන් අපේ හාමුදුරුවෝ සෙල්ලිපි හොයාගෙන ගිහිල්ලා තියෙන තැන් අපේ හාමුදුරුවෝ එල්ලාවල නායක හාමුදුරුවෝ හිතා ගන්න බැරි තැන්වල මේ සමහරට ගල් දිගේ බඩ ගෑවද ගස් නැග්ගද කියලා හිතෙන තරමට ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් වුණාට අපේ උරුමය හොයලා පාදලා අනාගත පරම්පරාවට දායක කරන්නට අපේ නායක හාමුදුරුවෝ කරලා තියෙන කාර්යභාරයට අපි රටක් හැටියට ණය ගැති. උන්වහන්සේට නැවතත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරනේ මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න. පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර
මඩලාවයි ලක්දිව තූප වංශය සහ සඳහිරු සෑය මේ විශේෂ දොරමඩලා වැඩසටහනේ මාතෘකාව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඇත්තටම වසන්ත මහත්තයා මේ කටයුත්ත ගැන සාකච්ඡා කරද්දී අපි විශේෂයෙන් අමතක නොකළ යුතු පිරිසක් ඉන්නවා. ඒ අතර ත්‍රිනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, විශේෂයෙන්ම අටමස්ථානාධිපති අපේ ගෞරවාස්පද අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පල්ලේගම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පුදුමාකාර ආශිර්වාදයක් අපිට මේ සම්බන්ධයෙන් ලබා දීලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ විශේෂයෙන් මේ අවස්ථාවේදී ගෞරව පුරස්සරව සිහිපත් කළ යුතු වෙනවා. ඒත් එක්කම මෙතනදී හසන්ත මහත්මයා සඳහන් කරද්දී මට ඇත්තටම හිතුනේ අපේ එල්ලාවල මේධානන්ද නායක හාමුදුරුවෝ මේ රටේ පෞරාණික ඓතිහාසික උරුමය මතු කරගන්නට උන්වහන්සේ තරම් දුක් විඳපු කෙනෙක් තවත් මේ භික්ෂු සමාජය ඇද්ද කියලා අපිට හිතන්න බෑ. පුදුමාකාර වෙහසක්, පුදුමාකාර මහන්සියක්, පුදුමාකාර කැපකිරීමක් උන්වහන්සේ සිද්ධ කළා. ඇත්තටම මේ සඳහිරු සෑය සම්බන්ධයෙන් කටයුතු සිද්ධ වෙද්දී පාදමේ ඉඳලම මේ සමස්ත ක්‍රියාවලියට උන්වහන්සේගේ දායකත්වය අපිට ලැබෙනවා. මේ චෛත්‍යයක් හා සම්බන්ධයෙන් කතා කරද්දී චෛත්‍යයකට එළබෙනකොට මුලින්ම අපි දන්නවා මේ වැලි මළුව තියෙනවා. ඊට පස්සේ තමයි සලපතල මළුව තියෙන්නේ. ඊට පස්සේ තමයි චෛත්‍ය පාදම. ඊට පස්සේ තියෙනවා ධාතු ගර්භය. ඊට පස්සේ හතරස් කොටුව, දේවතා කොටුව. ඊට පස්සේ තමයි චත්‍රාවලිය කියලා ඉස්සර තිබුණා, දැන් කොත් කැරැල්ල. ඊළඟට චූඩාමාණික්කය. චූඩාමාණික්කෙන් නිවන තමයි අර්ථවත් වෙන්නේ. අර ඉතින් වැලිමලුවෙන් එහා පැත්තේ අපි සසර සාමාන්‍ය ඉන්න ප්‍රතග්ජන ජනතාව. ඉතින් එතනින් ගිහලා වැලිමලුවට යනවා, ආර්ය භූමියට යනවා. ආර්ය භූමියෙන් ඊට එහෙම ගිහිල්ලා ක්‍රමානුකූලව ආර්යෂ්ටාංගික මාර්ගයේ නිවන නිරූපණය වෙන තැන දක්වා යන එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙතනදී මෙහි අර වටේට තියෙනවා වැලිමලුව සහ සලපතල මළුව අතර තියෙන කොටසේ. ඉතාමත් වටිනා නිර්මාණයක් වෙනවා අපේ ලංකා ඉතිහාසය විතරක් නෙමෙයි ලෝක ඉතිහාසයටම එකතු වෙන. ඒ තමයි එකක් ජාතක කතා. ජාතක කතා දසපාරමිතා නිරූපණය වෙන ජාතක කතා 10ක්. අපි ගත්තොත් එහෙම වෙස්සන්තර ජාතකය, සීලව නාගරාජ ජාතකය, ඊට පස්සේ ඔය මකාදේව ජාතක ආදී ජාතක නිරූපණය කරන ගල් කැටයම්. මේ ගල් කැටයම් එක ජාතකයකට ගල් කැටයම් 5ක්. ඒ කියන්නේ අඩි 4ක් උස, අඩි 8ක් පළල, මේ දිග අඩියක් පළල ගල්වල තමයි මේ කැටයම් කොටන්නේ. ඒ විදිහේ කැටයම් 50ක්. ඒ කියන්නේ ගල් උප්පුරු 50ක්. ජාතක කතා 10ක් නිරූපණය වෙන ආකාරයට සකස් වෙනවා. ඒ වගේම තමයි තව ගල්පූරු 50ක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වෝත්පත්තිය සිට පරිනිර්වාණය දක්වා ජීවිත කතාව නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තියෙනවා. ඒකත් අර විදිහම ගල්පූරු වල. ඊළඟට තවත් ගල්පූරු 50ක් ලංකාවේ විජයාගමනයේ මහින්දාගමනයේ සිට සඳහිරු සෑය නිර්මාණය දක්වා ලංකා ශාසන ඉතිහාසයේ සම්බන්ධ කරගෙන ඒ ඉතිහාස කතාව ඇතුළත් වෙලා ගල්පුරු 50ක් සකස් වෙනවා අර විදිහට. ඊළඟට ඊ타මත්ම සුවිශේෂ කාරණාවක් මෙතන වෙනවා. ඒ තමයි දම්සක් පැවතුම් සූත්‍රය. අපි දන්නවා බුදුහාමුදුරු දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරද්දී ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතා බන්ත දෙකක් බැහැර කරන්න ඕනේ. කාමසුකල්ලිකාණියෝගේ අත්තිකලමතාණය. එතකොට කාමසුකල්ලිකාණියෝගේ අත්තිකලමතාණියෝගේ නිරූපණය කරන මේ ගල් කැටයන් වල. ඒ විතරක් නෙමේ ජාති ජරා ව්‍යාධි මරණ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ඒ සියලුම අපිට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ආදී වශයෙන් මේ සියල්ලම ගන්න පුළුවන් උපරිම චින්තන වෙහස යොදවලා ඒවා කැටයම් බවට පත් කරලා සංකල්ප රූප හැටියට සකස් කරලා තියෙනවා මේ ගල් කැටයම් වල. එතරම් ගල් පුවරු කැටයම් පුවරු 50 කියන ගල් කැටයම් පුවරු 200ක්. එතකොට අඩි 8ක් දිග, අඩි 4ක් උස, අඩියක් පළල තියෙන මේ වගේ තමයි සකස් වෙන්නේ. අර ඉස්සරලා මේ සම්බන්ධයෙන් විස්තර කරද්දී අපේ මහාචාර්යතුමා සඳහන් කළා, මහාචාර්ය නිමල් සිල්වා මහත්මයා සඳහන් කළා මේවා කොහොමද සකස් වෙන්නේ කියලා. මුලින්ම කරන්නේ ත්‍රිපිටකය, අටුවා, ටීකා, පශ්චාත්කාලීන ග්‍රන්ථ සියල්ලම කියවලා අධ්‍යයනය කරලා
ඒ තොරතුරු එකතු කරගෙන තමයි මේ චිත්‍ර නිර්මාණය කරන්න අවශ්‍ය කරන සංකල්ප ටික ඉදිරිපත් කරන්නේ. ඇත්තටම ඒකට මට දායකත්වයක් සලසන්න ලැබීම මම මගේ ජීවිතයේ ලැබිච්ච භාගයක් හැටියට සලකනවා. ඊට පස්සේ ඒක චිත්‍ර බවට ඇඳලා ඒ චිත්‍ර අඹනවා. අඹලා ඉවරලා මැටියෙන් අඹලා ඒ වගේ නිර්වද්‍යතාව පරීක්ෂා කරනවා. ඊට පස්සේ තමයි මේව ගල් කැටේමට එන්නේ. ඒ නිසා මම හිතන්නේ අපේ ගයන් චානුක මහත්මයා මේ ගැන යමක් සඳහන් කළොත් හොඳයි. මම දන්නා පරිදි ලෝකේ එක තැනකට මේ වගේ කලා ශිල්ප එකතු වෙච්ච තැන් බොහොම අඩු ප්‍රමාණයක් තියෙනවා. අජන්තා වගේ ගල් කැටයන් වල තියෙනවා. ඒ වගේ ස්ථාන තියෙනවා. නමුත් ලංකාවේ නම් මේක සුවිශේෂම ස්ථානයක් බවට පත් වෙයි කියන එක තමයි අපිට හිතන්න තියෙන්නේ. ඒ නිසා මෙය හුදෙක් පූජනීය ධාතු චෛත්‍යයක් ඉදිකිරීමක් පමණක් නෙමෙයි. ලංකාව ලෝකයේම කතා කරන තැනකට අරන් එන මහනීය කලාකාරයක් බවටත් පත් කරන තැනක් කියන එක අපි සඳහන් කරන්න ඕනේ. ආරක්ෂක ලේකම්තුමා. ඇත්තටම හසන්ත අපේ ස්වාමින් වහන්සේ කිව්වා වගේ මේක මේ කැටයම් පවුර ඉදි කළාට පස්සේ දැන් ඇත්තටම මෙතන කැටයම් පවුර කියලා කිව්වාම දැන් අපි රුවන්වැලි මහා සෑයට යනකොට මහා සෑය වටේට තියෙන ඇත් පවුරක්. ඉතින් ඇත් පවුර කිව්වාම අපේ මේ වැඩසටහන් නරඹන අයට මතක් වෙනවා ඇති මහ විශාල ඇත් පවුරක් තියෙන්නේ. ඉතින් එතකොට මේ සෑය වටේට තියෙන්නේ අපේ ගරු ස්වාමින් වහන්සේ කිව්වා වගේ කැටයම් පවුරක්. ඉතින් මහ විශාල ගල් කැටයම් පවුරක් එන්නේ. ඒ කියන්නේ අඩි 8ක් දිග 4ක් උස අඩියක් පළල ගල්පුවරු 200ක කැටයම් පවුරක්. ඉතින් මේක ලේසි වැඩක් නෙමෙයි මේක කරන එක. ඉතින් පස්සේ දැන් ඇතරම අපි අපේ ස්වාමීන් වහන්සේට ඉතාමත්ම කෘතඥතා පූර්වකව ස්තුති කරන්න ඕනේ. මේ කාර්යභාරය සම්පූර්ණයෙන්ම කරමතර ගත්තේ අපේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ සඳහා අවශ්‍ය ශිල්පීන් විශ්වවිද්‍යාල වලින් පිටවෙන ළමයි එහෙම තෝරගෙන ඒ අය අපේ හමුදාවට බන්ධගෙන උන්වහන්සේගේ පන්සලේ ඒ කියන්නේ සුනේත්‍රා දේවි මහා පිරිවෙනේ නවත්තගෙන උන්වහන්සේ ගානෙම ඒ අයට කන්න බොන්න ඔක්කොම දීගෙන ඔය සම්පූර්ණ කර්තව්‍ය උන්වහන්සේගේ උරමත අතට අරගෙන මේ කටයුත්ත කරගෙන යන්නේ. ඉතින් මෙතනදී මේ ගල් කැටයන් කිරීමේදී විශාල කාලයක් ගත වෙනවා. ඉතින් අපිට කියපු විදිහට මාස 5ක් 6ක් ගත වෙනවා එක පුවරුවක් කැටයන් කරන්න. ඉතින් පස්සේ අපි නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගන්න කල්පනා කළා. අපි බැලුවා චීනයේ තියෙන ගල් කැටයන් කපන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර මොනවද තියෙන කියලා. බලනකොට කම්පියුටර් පරිගණක ආශ්‍රයෙන් මේ කැටයන් කපන්න පුළුවන් යන්ත්‍ර අපි දැක්කා. ඊට පස්සේ මම චීන තානාපති කාර්යාලයේ ඉන්න ඉන්නවා කර්නල් කෙනෙක් ඉන්නවා හමුදා නිලධාරියෙක්. ඒ නිලධාරියට කතා කළා. ඊට පස්සේ චීන රජයට කතා කරලා අපිට මිලියන 8.6ක් වටිනා මේ යන්ත්‍රය අපිට ලබා දීලා තියෙනවා. ඉතින් අපි දැන් ඒකෙන් වැඩ කටයුතු කරගෙන යනවා අපේ ස්වාමින් වහන්සේගේ අනුශාසනා යටතේ. ඒ වගේම ස්වාමින් වහන්සේ ගාව ඒ හිටපු ශිල්පීන් කීප දෙනෙක් ඇවිල්ලා එහෙ දැන් අනුරාධපුරේ නැවතිලා මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරනවා. ඉතින් සෑහෙන කාලයක් යයි සෑහෙන කාලයක් ගියත් අවුරුදු දහස් ගණනක් නැත්නම් දසදහස් ගණනක් අපේ ආඩම්බර ඉතිහාසයකට උරුමකම්න කියන්න පුළුවන් වෙන ආකාරයේ මහා විශාල කැටයම් පවුරක් අපේ සඳහිරුසෑ රජුන් වටේට එන දවස මං හිතන්නේ වැඩි කාලයක් යන එකක් නෑ. අවුරුදු 3ක් 4ක් ඇතුළත අපිට මේ කාර්යය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. ගයන්චානක මහත්තයා ළඟ තවත් වටිනා ඓතිහාසික පින්තූර කීපයක් තියෙනවා. ඊට කලින් මට අවසන් පාලක මැදිරියට යන්න පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි රජ දවසින් පසු ලක්දිව තූප වංශයට එකතු වන මහා සෑය සඳහිරු සෑය
බුදු සසුනට පූජා කරන මහ පින්කමට සූදානම් වෙන අතරේ විශේෂ දොරමඩලාව වැඩසටහනක් අප සංවිධානය කළා. ගායන්චානුක මහත්මයා, හසන්ත මහත්මයා, මේ අර අපේ හාමුදුරුවෝ ලේකම්තුමයි කිව්වා වගේ මේ කැටයම් පළක ගත්තයින් පස්සේ නැද ලේකම්තුමා දැන් ඇත් පවුර කළා නම් හරි පහසුයි. මේක ඊට වඩා 100,000 ගුණයක් අමාරු වැඩක්. ඇත් පවුරක් කරනවා නම් එක මච්චුවක් අරගෙන හරි ඇත්තු ටික සකස් කරන්න පුළුවන්. අනිතක ලාභයි පහසුයි කෙටි කාලෙකදී. නමුත් මේක ඉතාමත් අමාරු වැඩක්. තව අපේ අට කතා වලට අනුව බුද්ධ ශාසනය තව 2400 ගණනක් පවතිනවා. හසන්ත මහත්මයා ඔය අවුරුදු ශාසන අතුරුදහන් වීම දක්වා ඔය ගල්පූරු ටික පවතිනවා. අන්න එතනයි වටින්නේ. ඒකයි වටින්නේ. හිර සඳ පවතින තුරු මේ පවතීවි. මොකද ශෛලමය වැඩකුත් නැහැනේ. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් අටුවාවලට අනුව 5000ක් කල් බුද්ධ ශාසනය තියෙනවා නම් තව අවුරුදු 2400 ගණනයි පවතින්නේ. එතකොට ඒත් ලංකා භූමියේ ඉතිරි වෙන්නේ සියලුම ධාතුන් වහන්සේලා මහාතූපේටනේ වඩින්නේ. වැඩලා එතනින් නාගදීපයට වැඩලා එතනින් බෝධිපර්යංකයට වඩින්නේ. එතකොට බලන්නකෝ අපේ රටේ තියෙන සුවිශේෂී බව. මම නම් දැකලා නැහැ ස්වාමීන් වහන්සේ මෙතෙක් ලංකා ඉතිහාසයේ කිසිම දාගැබක රජ කාලින්ද මම ගන්ධාර කැටයන් වලදී දැකලා තියෙනවා. නාගාර්ජුන කොණ්ඩ කැටයන් වල දැකලා තියෙනවා. අමරාවතී කැටයන් වල දැකලා තියෙන ඔහොම පුවරු. ලංකාවේ නම් ඔහොම එක තැනක ශිලා පුවරු ටිකක් කොතනකවත් නැහැ ස්වාමීන් වහන්සේ. මානව රූප නැහැ. මානව රූප නැහැ. කැටයනුත් ඔහොම නැහැ. හම්බ වෙලා නැහැ. කොහෙ හම්බෙලා තියෙන නම් පෙන්වන්න හොඳයි. අපි නම් දැකලා නැහැ. පොළොවයට තියෙනවද දන්නේ නැහැ. තාම අවශේෂ. නමුත් සජීවීව අපිට දැක බලා ගන්න ඕවැනි අසිරිමත් නිර්මාණයක් නැහැ. එතකොට මේ පළවෙනි අවස්ථාව. හසන්ත මහත්මයා මේ ඔතන තව විශේෂත්වයක් තියෙනවා. නිසා සාංචිය තියෙනවා. නමුත් අපි මහා සෑය තුල ගර්භය ඇතුලේ ජාතක දුටුගැමුණු මහරජුරුව නිර්මාණය කළා කියලා තියෙනවා. නමුත් ඒව අපිට පේන්නේ නැහැ. දැන් මේක බලන්න පුළුවන්. එතකොට මනෝචිකිත්සක ක්‍රමයකුත් තියෙනවානේ. දැන් මෙතන ඇවිල්ලා සෑය වඳිනවා වගේම මනසටත් විවේකයක්. හැබැයි මෙහෙම ඉතින් ඔය සෙල්ෆි ගහ ෆොටෝ ගහ ඉතින් එහෙම කරලා නම් ඔක රස විඳින්න බෑ. ඉස්සර කාලේ මිනිස්සු එහෙම නෙමෙයි. දැන් අර මං කිව්වේ හඳුරු අටමස්ථානේ යනකොට ඉසුරු මුනියේ ගහපු ෆොටෝ ටික මිහින්තලයට යනකොට මකලා ඒ මෙමරි ෆුල් වෙනවානේ. ඒකනේ අපේ සම්ප්‍රදාය එකක්වත් හරියට රස විඳින්නේ නැහැ. ඒ නිසා විවේක බුද්ධියත් අපි උගන්වන්න ඕන. හසන්ත මහත්මයා ඡායාරූප ටික පෙන්නලා අවසන් කතාවක් කියලා මගේ එකත් අවසන් කරන්න. මේ ලේකම්තුමා කතා කරද්දී ඔක මට මතක් වුණේ අර ආභරණ කතාව කියද්දී අර මිනිස්සු ගලවලා පූජා කරපුවා. මේක තියෙන්නේ විමානවත්තු ප්‍රකරණේ. අට කතාවේ පීත විමාන වස්තුව. මේ රජගහනුවර අජාසත් රජතුමාට ධාතු ද්‍රෝණයක් හම්බුණානේ නිදන් කරන්න. ඉතින් එතුමා චෛත්‍යයක් හැදුවා රජගහනුවර. මේ චෛත්‍යය වඳින්න රජගහනුවර හිටපු දුප්පත් ගෑනු කෙනෙක් ගියා. දැන් යන්නේ කොහොමද එතුමිය? නෙළුම් මල් රෝස මල් ගන්න සල්ලි නැහැනේ. පිටිපස්සේ ගෙදර තිබුණ මේ වැටකොළු වැලක්. ඒ වැටකොළු වැලේ මල් කිහිපයක් කඩාගෙන වැටකොළු මල් 4ක් කඩාගෙන මේ ස්ත්‍රිය බුදුගුණ හිත ගියා ධාතු සෑය වඳින්න. හසන්ත මහත්මයා අතර මගදී එළදෙනේ කුලප්පු වෙලා ඇවිල්ලා මේ ස්ත්‍රියට ඇන්න. එතන මේ ස්ත්‍රිය මැරුණා. මැරිලා ගිහිල්ලා තවතිසා දිව්‍ය භවන ඉපදුණා. දැන් ශක්‍ර දෙවියන්ට පේන අලුත දෙවඟනක් ඇවිල්ලා. මෙයා බොහොම ශක්‍රයාගේත් අග්‍ර දෙවඟන. ඔව් බබලනවා නේ ස්වාමීන් වහන්සේ. දීප්තියෙන් බබලනවා. ඇහුවා මේ පින්වත් දෙව්දුව උඹ මොන පිනක් කළාද මේ සා මහානුභාව සම්පන්න බවක් ලබා ගත්තේ? කිව්වා දිව්‍ය රාජයාණෙනි 아무තු පිනක් නෙමෙයි. මනුස්ස ලෝකේ තියෙනවා වැල් జాතියක් වැටකොළු කියලා. මං ඒකෙන් මේ මල් 4ක් අරගෙන රජගහනුවර මහා ධාතු සෑයට පූජා කරන්නට ගියා. බුදුගුණ හිත. බොහොම ශ්‍රද්ධාවෙන්. මම අතර මගදී ගව දෙනක් ඇනලා මම මැරුණා. ඒ පිනෙනුයි මම මේ දෙව්ලොව ඉපදුනේ. මල් 4 පූජා කළා නම් සෑයට ඌට වඩා ඉහළ දිව්‍ය ලෝකයකට යනවා. එහෙනම් ඔබ වහන්සේට මාව හම්බ වෙන්නෙත් නැහැ. මම තවත් උඩ දිව්‍ය ලෝකයකට යනවා. තව තියෙනවනේ තුසිතේ යාමේ නිම්මාන රතිය පරිණිමිත වසවර්තේ. හසත් මහත්මයා බලන්න ඕක අහපු ශක්‍ර දෙවිය මොකද කිව්වේ? මාතලි ඇහෙනවද කතාව? වැටකොළු මල් 4 පූජා කළා මේ වගේ සම්පත්තියක් ලබා ගත්තා නම් සිළුමිණසෑය දිව්‍ය ලෝකේ තියෙන නෙමෙයි මොන උයන් කෙලියක්ද? අපිත් යන් සිළුමිණසෑය වඳින්න කියලා දවස් 7ක් එක දිගට සිළුමිණසෑය වන්දනා කරාලු ශක්‍ර දෙවියෝ. ඉතින් මහත්මයා අර සෑයට දැන් මෙතුම සියසින්ම දැක්ක කතාවනේ කිව්වේ ආභරණ ටික ගලවලා පූජා කරන්න තරම් අතහැරීමක් තියෙන මේ කාටද ඒක පූජා කළේ? සර්වඥයන් වහන්සේට.
අනික එතනම තේරුම් ගන්න සාරාංශකීය කල්පලක්ෂයක් පෙරම් පුරපු සරුවඥන් වහන්සේට තවම ලැබෙනවා. මේ උන්වහන්සේ වෙනුවෙන් මේ නිර්මාණ බිහි වෙන්නේ. අන්න එතකොට බලන්න අපට ඉන්නේ වගේ ශාස්ත්‍රූවරයෙක් මහත්මයා උන්වහන්සේගේ අරහන් ගුණයට මේ ලැබෙන්නේ. දැන් බලන්න කළු ගල් වලින් මෙවැනි දැවැන්ත නිර්මාණ කරන්නේ කා වෙනුවෙන්ද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. තව සිහිපත් කරන්න බැරි වෙච්ච එකක් මේ වෙලාවෙම සිහිපත් කරන්න ඕනේ මේ චෛත්‍ය ඇතුලේ රන් පත්වල ත්‍රිපිටකය ලියලා තැන්පත් කරලා තියෙනවා. එතකොට ධර්ම ධාතුත් තැන්පත් වෙලා තියෙනවා. එතකොට කොච්චර වටිනවද සංත මහත්මයා. ඉතින් ඒ නිසා 100,000 වාරය අපි ස්තුතිවන්ත වෙන්න ඕන විතරක් නෙමේ පුණ්‍යානුමෝදනා කරන්න ඕන මේවට සම්බන්ධ වෙච්ච සියලුම පින්වතුන්ට බෞතුන්ට දෙවියොත් සතුටු වෙනවා සංත මහත්මයා. දෙවියොත් සතුටු වෙනවා. එතකොට අද නේද මහත්මයා චූඩාමාණික්ක පැලැන්දුවා කිව්වේ. එතකොට ඒක බලන්නකෝ එතකොට අද විශේෂ දවසක් ඒ වගේම 18 වෙනිදාත් විශේෂ දවසක් වෙනවා. ඉතින් රජ කාලෙන් පස්සේ ඇත්තටම ස්වාමීන් වහන්සේ මහසෙන් රජතුමාගෙන් පස්සේ මෙවැනි අසිරිමත් දාගැබ් වහන්සේ නමක් ඉදිවෙච්ච පළවෙනි අවස්ථාව. මගේ හිතේ බුරුම රාජ්‍යයවත් මේ ආකාරයේ දවන්ත ස්තූප ඉදිවෙන්නේ නැහැ මේ වගේ. ඒ නිසා මේ අපි හුඟක් සතුටටපත් වෙනවා ධාතු පූජා කරන්න වැඩි වැඩියෙන් කරන්න මේවට ගැරහුවොත් හිත අමනාප කරගත්තොත් ධාතු විවරණක പ്രേත වස්තුවේ තියෙනවා වගේ. මහා පෙරේතෙක් දැක්කනේ මහා කාශ්‍යප හාමුදුරුවෝ. මහා ගඳ ගහන පෙරේතෙක්. ඒ උඹ මොන පවක් කළද මිනිහු මේ වගේ പ്രേතාත්මයක් ලැබුවේ? අනේ ස්වාමීනි මම රජගහ නුවර හිටපු මිනිහෙක්. මගේ ගෑණි ඔය කාන්තාවන්ට හරියට ශ්‍රද්ධාව තියෙනවා. දැන් මෙතුම කිව්ව විදියට බහුතරයක් එතන ස්ත්‍රී පක්ෂයෙන් හිටියේ. ඒ කියන්නේ නෝනයි ලේලි. එතකොට දුවයි නෝනයි මේ ඒ කියන්නේ ඒ මිනිහගේ නෝනයි දුවයි ලේලි. දැන් මේ තුන් දෙනා ධාතු වඳින්න ගිහින් කිව්වලු අනේ බං ඔයාට කෑලි වලට බැඳලා ඇති වැඩක් තියෙනවද ගෙදරට වෙලා හිටපල්ලා කිව්වලු. දැනුත් ඔහම මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ ඇහුවේ නැහැ කියන දේ. මොකද කළේ? උඹට ඕන නම් හිටපන් අපි යනවායි කියලා නෝනාල ටික ගියා. ගිහිල්ලා ධාතුසෑය වැන්දා. මහා කාශ්‍යප හාමුදුරන්ට කියනවා ස්වාමීනි බලන්න අර අහසේ දෙව් විමන් වල ඒ ඇත්තෝ ඉන්නවා. මම මෙහි පෙරේතෙක් වුණා මැරිලා ගිහලා. මං විතරක් නෙමෙයි බැන්නේ. තව 80000කට වඩා හාමුදුරු බැනලා තියෙනවා. එතකොට ඒ සේරම පෙරේතාත්ම වලට ගියාලු. එතකොට ඌව පිළිගන්නේ මහත්මයා ශ්‍රද්ධාවක් තිබ්බොත් විතරනේ. ඒ නිසා අපි ශාස්ත්‍රඥ වහන්සේ අදහන පිරිසක්නේ. ස්වාමීන් වහන්සේ අපට කුඩා කාලින් නම් ශ්‍රද්ධාව තියෙන්න එපා. අපි ඒ විදිහටනේ හැදෙන්න ඕන. එහෙම හැදිච්ච රටක් නෙවෙයි අනුරාධපුරය කියන්නේ. ඒ විදිහට හැදිච්ච මිනිස්සු හිටපු රටක්. ඒ නිසායි අපට වගේ දැවැන්ත නිර්මාණ ඉතිරි වෙලා ගියේ. ඒ නිසා අපේ අධ්‍යාපනයේට මේ ශ්‍රද්ධාවත් එකතු වෙලා ළමයි ටිකත් හරියට හදාගත්තොත් ඉදිරියේදීත් අපේ ලේකම්තුමනි මෙවැනි චෛත්‍ය හැම පළාතකම අපට දකින්න වටිනවා. එහෙම බලාපොරොත්තුවක් තියද නැද්ද මම දන්නෙත් නෑ. කොහොම හරි තියෙනවා නම් කොපමණ අලංකාරද නේද ස්වාමීන් වහන්සේ? පළාතක් ගානේ මේ වගේ දාගැබ් වහන්සේලා ඉදි වෙනවා නම්. ඒ නිසා වැඩි වැඩියෙන් මෙවැනි දාගැබ් වහන්සේලා මේ පිම්බි මේ බිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. ලේසි වැඩක් නෙවෙයි. ශ්‍රද්ධාව කියන එක ඊට වැදගත්. බුදුදහම පෙන්වලා දෙන පරම සුවය තමයි නිර්වාණය. ඒක ධර්මාවබෝධයෙන් ලබා ගන්නා දෙයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැබැයි ශ්‍රද්ධාව ඊට වැදගත් දෙයක්. දුටුගැමුණු මහරජතුමාගේ ශ්‍රද්ධාව නොවෙන්ට රුවන්වැලි මහසෑයක් නැහැ. ඒ රජවරුන්ට තිබුණු ශ්‍රද්ධාව නොවෙන්ට ඔය අනුරාධපුරයේ තියෙන මහා චෛත්‍ය කර්මාන්ත නැහැ. දැන් කෙනෙක් කියන්න බුණ උච්ච ලොකු චෛත්‍ය හදන්නේ මොකටද? වැඩක් තියෙන පොඩි එකක් හදුවාම ඇති. මේ පොතක් බැලුවාම හරි මෙහෙම කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් වුණාට ඒ මොකුත් නැහැ. නිකමට හිතලා බලන්න ඒ ආධ්‍යාත්මික පැත්ත වෙනම තියමුකෝ. අදත් මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නේ රජවරු. ඇත්තටම කියනවා නම් මේ කොවිඩ් හන්ද පොඩ්ඩක් වෙනස් වෙලා ඇති. නැත්තම් මේ කාශ්‍යප රජුරවන්ට මම හිතන්නේ සෑහෙන්න නැහැ. දීගිරිය බලන්න එන සංචාරකයෝ අපේ අඳුරනේ. ඒ රජවරු ඒ ටික නොකර තිබ්බනම් අදත් ඩොලර් වලින් අපි අය කරන්නේ. අනුරාධපුරයේ තියෙන ඔය වටිනා ඓතිහාසික උරුමය බලන්ට මොන තරම් සංචාරක වෙනවද? අදත් ජාතික ආර්ථිකයට මේ ධනෝපායන මාර්ග හදලා දීලා තියෙන මහ රජවරු. එදා හිතුවනම් මෙව හදලා වැඩක් නැහැ. අනුරාධපුරයක් නැහැ. ඒ කියන්නේ එදා හිතුවනම් මේ රජවරු මේ මොච්චම වැඩක් නැහැ. මෙව හදලා වැඩක් නැහැ කියලා හිතුවනම් එහෙම අද අනුරාධපුරයක් නැහැ. ලෝකේ කීර්තිමත් පෞරාණික නගරයක් නැහැ. එහෙම වුණා නම්. එහෙනම් ඔය හිතන විදිහ වෙනස් කරගන්න ඕන. හැබැයි ඉතින් මේ මගේ චෛත්‍ය රට පුරා හදනවා කියන එකත් ඒක විශාල වැඩක්. මේ වගේ අසීරු වෙලාවක අපි සෞඛ්‍යමය අවදානමක් ඉන්න වෙලාවක ඉතින් සඳහිරු සෑය මේ නූතන චෛත්‍ය කර්මාන්ත ක්ෂේත්‍රයේ මම හිතන්නේ ප්‍රමාණවත්
වටිනා නිමැවුමක් හදන්න පුළුවන් නම් හොඳයි. අපි තව තව දේවා කියලා ප්‍රාර්ථනා කරමු. මොකද ඒ තරම් අසීරු ව්‍යායාමයක් බව ආරක්ෂක ලේකම්තුමත් පැහැදිලි කළා. ඉතින් මේ වටිනා පින්කම 18 වෙනිදා මේ බුදුසසුනට සඳහිරු සෑය පූජා කිරීමේ මහ පින්කම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය කරන්නට අප සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. රාජකීය පඬිත මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති ශ්‍රී ජයවත්පුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ රටේ ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහත්මයාට අපේ ගෞරවය ස්තුතිය පුද කරනවා. බොහොම කාර්ය බහුල වේලාවක මේ පින්කමටත් සියලු කටයුතු සූදානම් කරනවා. එතුමා ආරක්ෂක හමුදා ආරක්ෂක අංශ දායක කරගෙන මේ අවස්ථාවේ ඒ අතරේ තමයි දොරමඩලාවට සහභාගී වෙන්නේ. අදත් අනුරාධපුරයේ ඉඳලා තමයි දොරමඩලාවට ආවේ. ඔතුමාටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ඒ වගේම කතිකාචාර්ය ගායන චානක විදානපතන මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. පර්යේෂකෙක් ලේඛකයෙක් හැටියට එතුමා ප්‍රකටයි. අපි 18 වෙනිදා මහා පින්කමේ සියලු තතු ස්වාධීන රූපවාහිනියෙන් ගෙනෙන බලාපොරොත්තු ඇතුව අද දොරමඩලාවෙන් සමුගන්නවා. ආයිබෝවන්. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි කරන හඬ දොරින් දොරට දොර මඩලාවයි විශ්මිත විශ්වය විභව ශක්තියම ආලෝකය වේ අරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇසිදිසි සරසවි පින්